හරි. අද බිස්නස් ඇන්ඩ් ෆියුචර් ට්‍රෙන්ඩ්ස් පාඩමේ 4 වෙනි දවස. හරි. එතකොට ගිය සතියේ අපි බිස්නස් පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඊට පස්සේ දැන් අපිට ෆියුචර් ට්‍රෙන්ඩ්ස් පාඩම කරන්න තියෙනවා. ඒ අතරතුරේ ප්‍රශ්න ටිකක් කරා අපි. හරි. බිස්නස් පාඩමේ අර ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ හිස්සෙන් පුරවන්න එන ටිකක් කරා. ඒත් එක්කම එසේ ප්‍රශ්න ටිකක් කරානේ. හරි. ඒ ටික තමයි අපි ඉවර කරේ. එතකොට දැන් අද ඉස්සෙල්ලාම පටන් ගන්න දැන් අර බිස්නස් මේ ෆියුචර් ට්‍රෙන්ඩ්ස් පාඩම කියන්නේ අනාගත දිශානති කියලා තියෙනවානේ පාඩමක් පරිගණනයේ අනාගත දිශානති. හරි. ඒකට යන්න කලින් ප්‍රශ්නයක් කරලා යන්න. අර ගිය සති කරපු ටිකෙන් ටිකක් මතක් වෙන්නත් එක ප්‍රශ්නයක් කරලා යන්න. මේක 2018 ප්‍රශ්නේ. මට මතක විදිහට අපි මේක කරේ නෑ. හරි. අපි මේක හරි. විනාඩියක් දෙන්න ළමයි මේ කරන්ට් එක ගියා. UPS එකෙන් යන්නේ විනාඩියක් දෙන්න. හරි මම හිතන්නේ දැන් ඇහෙනවා වෙන්න ඕනේ කාට හරි ඇහෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න ස්ක්‍රීන් ෂෙයා එක පේන්නත් ඕනේ හරි කාට හරි මේ දෙකෙන් මොකක් හරි වෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න Zoom chat එකටම හරිද හරි දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක මම ඉංග්‍රීසි මීඩියම් ටියුටර් එක ගත්තේ සිංගල් මීඩියම් ළමයි පේපර් එක බලන්න 2018 A level පේපර් එකේ ව්‍යුහගත පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටස හරි අර කලින් අවුරුදු වල අපි කරා වගේම හිස්ටම් පුරවන්න තියෙනවා හැබැයි දැන් මේ ටයිප් එකේ ප්‍රශ්නයක් ආපු පළවෙනිම අවුරුද්ද තමයි මේක. හරි? මේකේ ප්‍රශ්න වගේක් තියෙනවා. ප්‍රශ්න වගේක් තියෙනවා කියන්නේ මේ වැරදි ඉන්ටර්ප්‍රිටේෂන්ස් ටිකක් තියෙනවා. ඒවා අපි දැන් කලින් කරානේ මට මතක විදිහට අපි 2019 20 මේ වගේ ඉස්සෙන් පුරවන්න තිබ්බ ප්‍රශ්න ටික කරා. හරිද? එතකොට ඒ වගේදී අපිට කිසිම අවුලක් නැතුව උත්තර ආවා. මේකේ සමහර තැන්වල ගැළපෙන්නේ නැති උත්තර තියෙනවා. ඒකල මාකින් එකේ දාලා තියෙන එක උත්තරයක්. හැබැයි මේක ඇත්තට මෙන්න උන උත්තරේ තව එකක්. මේ ප්‍රශ්න 2019 20 දී හදාගෙන තිබ්බා. මේක 2018 පේපර් එක. හරි? ඒතර මේ වගේ ප්‍රශ්නට උත්තර ලියන්න කොහොමද කරන්න වෙනවනේ විභාගෙදී. හරි ඒ නිසා අපි කරලා බලමු මොනවද එන්නේ කියලා. මේ එකින් එකට ඔයගොල්ලෝ මේ ලිස්ට් එකෙන් බලලා හරි උත්තරේ Zoom chat එකට දාන්න. හරිද? හරි. පළවෙනියටම තියෙන එක තමයි පළවෙනි ෆ්‍රේස් එක දැන් මම මේක සිංහලෙන් එක්ස්ප්ලেইন කරන්නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ උත්තරේ දාන්න තියෙනවා පේන ලිස්ට් එකෙන්. හරි? allows third party businesses to sell their products and services through the website and charge a percentage of the sale value as the fee. ඒ කියන්නේ මෙහෙම එකක්. තෙවන පාර්ශවීය ව්‍යාපාරවලට කියන්නේ වෙනත් බිස්නස් වලට ඒගොල්ලොන්ගේ භාණ්ඩ විකුණන භාණ්ඩ හා සේවා products and services කියන භාණ්ඩ හා සේවා වෙබ් අඩවියක් කරා විකුණන්න දෙනවා. හරි? through the website and charge a percentage of the sale value as the fee. ඒතර ඒ යම්කිසි භාණ්ඩයක් විකුණද්දී ඒකෙන් යම්කිසි ප්‍රතිශතයක් අය කිරීමක් විදිහට ගන්නවා. ඒ කියන්නේ හිතන්න මම මොකක් හරි වෙබ්සයිට් එකක මට පුළුවන් සෙලර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වුණාට පස්සේ මම මොකක් හරි භාණ්ඩයක් විකුණුවොත් එහෙම ඒ භාණ්ඩයෙන් 100ට ගාණක් අර අදාළ වෙබ්සයිට් එකේ අයිතිකාරය ගන්නවා. ඒතර මේකට මොකද්ද කියන්නේ ඔය ලිස්ට් එකෙන් බලලා ඔයගොල්ලන්ට හිතන විදිහට මොකද්ද මේකට ගැලපෙන්නේ කියලා කියන්නේ. මේකට වඩාත්ම ගැලපෙන වචනේ ඇත්තටම කිව්වොත් ඔතන නෑ. හරිද? එනකොට ওই තියෙන ලිස්ට් එකෙන් ඔයගොල්ලන්ට හිතන විදිහට මේකට වඩාත්ම වැඩිම ගැලපෙන්නේ මොකද්ද කියලා දාන්න බලන්න.
හරි. දැන් මෙහෙම එකක් තමයි ඔය කියන්නේ. හරි. ඒ කියන්නේ තෙවන පාර්ශවීය බිස්නස් වලට, කියන්නේ third party businesses වලට මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න දෙනවනේ. හරි. දැන් එහෙම රෙජිස්ටර් වෙලා භාණ්ඩයක් විකුණද්දී ඒ විකුණන එකෙන් 100 ගාණක් අය දෙන කියලා අපි අර රෙවෙනියු මොඩල් එකකුත් තියෙනවා. නේද? ඒ කියන්නේ ආදායම් ආකෘතියකුත් තියෙනවා. අපි කලින් සතියේදී ඉගෙන ගත්තා. ගනුදෙනු වලින් අය කිරීම නැත්නම් transaction based revenue එකක්. හැම transaction එකේම යම් කිසි ගාණක් අය කරනවානේ. ඒත් මට හිතෙන විදිහට ඔය දීලා තියෙන වගන්තියට වැඩිපුරම ගැලපෙන්නේ transaction based revenue කියන එක. හරි? ඒ කියන්නේ ගනුදෙනු වලින් අය කිරීම කියන එක තමයි වැඩියම ගැලපෙන්නේ. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ ගනුදෙනු වලින් අය කිරීම කියලා එකක් ඔතන නැහැ. transaction based revenue කියලා එකක් නැහැ. එතකොට අපිට මේකට ගන්න වෙන්නේ දැන් third party businesses වලට මෙහෙම register වෙලා බඩු විකුණන්න පුළුවන් websites තැනක්. අපි කියන්නේ marketplace එකක් කියලා. ඒතර එහෙම එකකට අපි කියනවා e-commerce marketplace. එහෙම නැත්නම් online marketplace එකක් කියලා. ඒ නිසා අපිට ඔතෙන්ට උත්තරේ විදියට ගන්න වෙන්නේ online marketplace කියලා. හරි. එහෙමත් නැත්නම් e-commerce කියන්නේත් online භාණ්ඩ විකුණන එකනේ. හරිද? ඒතර e-commerce site එක කියලා ගන්නත් පුළුවන්. දැන් මේක e-commerce කියන එකක් තියෙනවානේ. හැබැයි e-commerce කියලා කිව්වම මේ භාණ්ඩ සේවා විකුණන. ඒතර ඒකේ අර මේ third party seller කෙනෙක්ට register වෙන්නේ නැතිව තමන්ගේම කඩයක් online website එකක් හදලා තමන්ගේ බඩු විතරක් විකුණන එකක් වෙන්නත් පුළුවන්. ඒතර අර third party sellers ලාට කියන නිසා උතන e-commerce කියන එක ගැලපෙන්නේ නැහැ. හරිද? ඊට අමතරව තව අපිට කන්සිඩර් කරන්න පුළුවන් virtual storefront කියන එක. virtual storefront කියන්නේ තනි කඩයක්. හරි තනි කඩයක එක්කෙනෙක්ට තමන්ගේ storefront එකක් හදලා විකුණන්න පුළුවන් එකක්. හරිද? එහෙම එකක්. එතකොට ඒකත් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. පළවෙනි උත්තරේට ඒතර අපිට දාන්න පුළුවන් එකට තියෙන්නේ online marketplace කියන එක තමයි. හරි? වෙන එකක්වත් උතෙන්ට ගැලපෙන උත්තර නැහැ. හරි දැන් තමයි ආපහු කරන්ට් එක ආවේ. මම මේ ටික සෙටප් කරගන්නකම් විනාඩියක් දෙන්න. හරි ඊට පස්සේ අපි දෙවෙනි එකට යමු. හරි දෙවෙනි එක මොකද්ද කියන්නේ? provides frequently updated materials such as news, blogs, videos, etc. online. ඒ කියන්නේ නිතරම වෙනස් වෙන දේවල් සපයනවා. මොන වගේ දේවල්ද? ප්‍රවෘත්ති, බ්ලොග්, වීඩියෝ වගේ දේවල් සපයන කටට මොකද්ද කිව්වේ? අපි අර ඉගෙන ගත්තනේ ඔය ටියුට් එකේ ලියලා ඇත්තේ content provider. නැත්නම් අන්තර්ගත සපයන්නා කියන එක. හරි. content provider කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඒතර content provider තමයි දෙවෙනි එකට එන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. පළවෙනි එකට අපි කිව්වේ online marketplace කියලා. හරි ඊළඟට තුන්වෙනි එක allows sharing common interest and ideas over the internet. අන්තර්ජාලය ඔස්සේ එකම අදහස තියෙන කට්ටියගේ අදහස් හුවමාරු කරගන්න තියෙන තැනට නැත්නම් අපි සාමාන්‍යයෙන් group එකක් හදලා chat කරනවා වෙන්න පුළුවන් නේද? එකම අදහස් තියෙන කට්ටිය එකතු වෙලා එකම දේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන තැනක්. හරි. අන්න ඒ වගේ තැනකට අපි කියනවා කියලා කිව්ව මොකද්ද? virtual community. ඒතර මේකට උත්තරේ වෙන්න ඕනේ virtual community කියන එක. හරි virtual community තමයි ඒකට උත්තරේ වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක. හතරවෙනි එක consumer transactions are processed by the business operator's web portal and then delivered and fulfilled by the participating retailer or wholesaler. හරි. එතකොට මේක business operator ගේ web portal එක හරහා orders දානවා ඊට පස්සේ ඒවා deliver කරනවා මොකක් හරි delivering agencies හරි එහෙම නැත්නම් retailers හරහා මේවා deliver කරන්න පුළුවන්. ඒ වගේ වැඩක් නේ සාමාන්‍යයෙන් අපි e-commerce වලදී කරන්නේ නේද? හරි. ඒතර අපිට මේකට e-commerce කියලා කියන්නත් පුළුවන්. හරි එහෙම නැත්තම් මේ
ඔන්ලයින් මාකට් ප්ලේස් කියන එකක් කියලා කෙනෙක්ට කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔන්ලයින් මාකට් ප්ලේස් එකේ බිස්නස් ඔපරේටර් කියන්නේ ඒ ඔන්ලයින් මාකට් ප්ලේස් එකේ අයිතිකාරයා. ඒතර එයාගේ වෙබ් අඩවියෙන් ඕඩර් කරාට පස්සේ අර කඩේ අයිතිකාරයා ඒ ටික පැක් කරලා යවනවා කියන අදහස ගන්නත් පුළුවන්. ඒතර මෙතෙන්ට කවුරු හරි කෙනෙක් ඔන්ලයින් මාකට් ප්ලේස් දාලා තියෙනත් පුළුවන්. ඒකෙත් වැරද්දක් නැහැ. මම කිව්වේ මේ 2018 පේපර් එකේ ප්‍රශ්න තියෙනවා කියලා ටිකක්. ඒ ඔය වගේ අර හරියටම අඳුර ගන්න බැරි අවස්ථා ඔය දෙකේ තමයි තියෙන්නේ. හරි. ඔය එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි ඊට පස්සේ අපි බැලුවොත් පස්වෙනි එක has a physical shop as well as an online shop. ඒ කියන්නේ භෞතික කඩයකුත් තියෙනවා, physical shop එකකුත් තියෙනවා, ඒත් එකම online shop එකකුත් තියෙනවා. හරි. මෙහෙම දෙකක්ම තියෙනවා නම් අපි ඒක මොන කැටගරි එකකටද දාන්නේ? brick and click කියන එකට දාන්න පුළුවන්. brick and click. හරි. ඒ කියන්නේ භෞතික කඩසාප්පුවකුත් තියෙනවා, ඒත් එකම online වෙබ්සයිට් එකක් හරි මොකක් හරි තියෙනවා. ඒකට මේක pure brick එකක් නෙවෙයි. brick and click එකක්. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ is a business that collects publicly available data about consumers on the internet, analyzes and summarizes them and sells that information to other parties. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ අපිට නොමිලේ හොයාගන්න පුළුවන්. නැත්නම් freely available information collect කරලා apps වලින් හරි websites වලින් හරි අර freely අපිට ගන්න පුළුවන් data collect කරලා users ලා ගැන data collect කරලා ඒවා වෙනත් companies වලට advertisement companies වලට වගේ ඒවට විකුණනවා. අන්න එහෙම කටට අපි කියනවා මොකක්ද information brokers ලා කියලා. ඒතර information brokers කියලා මේකේ තියෙන උත්තරයක් information broker. ඔය ඔක්කොම අපි ගිය සතියේ කතා කරපු ඒවා. හරි. හරි information broker. ඊට පස්සේ හත්වෙනි එක the sellers compete to obtain businesses from the buyer using the internet and prices may typically decrease as the sellers underbid each other. හරි. ඒ කියන්නේ sellers ලා ගොඩ දෙනෙක් එකිනෙකාව පරයා යන්න bid කරනවා. underbid කරනවා කියන්නේ එක එක්කෙනාගේ අතරතරකාරීත්වයත් එක්ක ඒගොල්ලෝ මේ bid කරනවා කියන්නේ සාමාන්‍යයෙන් වෙන්දේසියකදීනේ අපි ඔය නේද මේ බිඩ් එකක් කියලා කියන්නේ. මට දැන් ඒකට සිංහල වචන මතක නැහැ. මේ අපි අර ගාණක් කිව්වම ඊටත් වඩා වැඩි ගාණක් කියනවා හරි ඒ වගේ දෙයක්. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් වෙලෙන්දන් වැඩි ප්‍රමාණයක් ඉඳලා එක පාරිභෝගිකයෙක් ඉන්න ඔක්ෂන් එකකට වෙන්දේසියකට අපි කියනවා රිවර්ස් ඔක්ෂන් එකක් කියලා නේ. ඒතර මේකට උත්තර විදිහට අපිට එන්න ඕනේ reverse auction කියන එක. හරි reverse auction එක තමයි උත්තරේ. ඊට පස්සේ මේ අන්තිම එක obtain discounts from vendors on the internet based on the collective buying power of members. ඒ කියන්නේ මේ discount ගන්නවා වෙලෙන්දන්ගෙන් කට්ටියක් එකතු වෙලා. හරි. ඒතර අර කණ්ඩායම් වශයෙන් මිලදී ගැනීම. හරි. කණ්ඩායම් වශයෙන් මිලදී ගන්නකොට අපිට ලොකු ඩිස්කවුන්ට් එකකට යන්න පුළුවන්. මොකද අපි වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ගන්නවා. කෙලිම තොග වෙලෙන්දන්ගෙන් අපිට ගන්න පුළුවන්. ඒතර සාමාන්‍ය මිලට භාණ්ඩයක් එක්කෙනෙක් ගිහින් ගන්නවට වඩා ගොඩක් කට්ටිය එකතුලා භාණ්ඩ ගොඩක් අරගෙන පස්සේ ඒක එක්කෙනා ගාන බෙදාගත්තම ඒගොල්ලන්ට යන්නේ අඩු ගාණක්. හරි. ඒකට අපි කිව්වා group purchasing කියලා. හරි. ඒතර සිංහලෙන් නම් කණ්ඩායම් වශයෙන් මිලදී ගැනීම. හරි. දැන් ඒකත් මේ ලයිස්තුවේ තියෙනවා group purchasing කියලා. ඒතර අපිට තෝරලා දාන්න පුළුවන්. හරි. එතකොට මේ reverse auction එකක් තියෙනවා. content provider තියෙනවා. ඒවා තමයි අපි භාවිතා කරේ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඇයි අපි අර වචන ගොඩාක් ඉගෙන ගත්තේ කියලා ගිය සතියේ. හරි. අපි ගොඩාක් වචන ටිකක් කතා කරන් ගියා. ඒවා මේ වගේ papers වල ප්‍රශ්න වල අහලා තියෙනවා. හරිද? ඒතකොට දැන් මේකේ තව ප්‍රශ්න කරන්න ඕනේ. තව ප්‍රශ්න කියන්නේ අර business පාඩමයි AI පාඩමයි දෙකින්මනේ රචනා paper එකේ ප්‍රශ්න එන්නේ. සහ MCQ paper එකේ ප්‍රශ්න තියෙනවා. එතකොට ඒ නිසා අපි business පාඩම මින් ප්‍රශ්න කරන එක දැනට නවත්තලා අද අපි පුළුවන් තරමක් අර AI lesson එකේ පාඩම් ටිකක් බලමු. හරි. ඒකේ තියෙන පාඩම් ටික පාඩමේ තීර ටික දිගටම කරගෙන ගිහලා ඊට පස්සේ දෙකේම ප්‍රශ්න එකතු කරලා කරගෙන යන්න. හරි. ඔයගොල්ලෝ ටියුට් එක අරගෙන ටියුට් එකේ අපි ප්‍රශ්න ටික කරගෙන යන්න. ඒතර දැන් මේ තියෙන අපි කතා කරපුවානේ කලින් සතිවල. හරි. ඊ ව්‍යාපාර. ඒතර මෙන්න මේ හරිය විතර ඉඳන් අපි ගිය සතියේ කතා කරානේ.
ආදායම ආකෘති ටික කතා කරා. ඊට පස්සේ මේ තියෙන ගිය සති කතා කරපු ඒවා 2019 ප්‍රශ්නෙත් කරලා තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාර වල නිතර භාවිත වෙන වචන කියලා මාර්ගගත වෙළඳපොළ, virtual storefront, information broker දැන් අපි ප්‍රශ්න කරේ. ඒවා අපි කතා කරා ගිය සතියේ. නේද? අන්තර්ගතයේ සපයන්නන්, මාර්ගගත සේවා සපයන්න කියන්නේ කවුද? අතත්ත්‍ය ප්‍රජාව, සමාජ වාණිජ්‍ය, වෙබ් ද්වාර, ඊට පස්සේ වාණිජ්‍ය නිතර භාවිත වෙන වචන කියලා shopping carts කියන්නේ මොනවාද? wish list එකක් කියන්නේ මොකද්ද? drop shipping ගැන කතා කරා. ඊට පස්සේ front end එක, back end එක කියන්නේ මොනවාද කියලා කතා කරා. හරි. ඔය ටිකෙන් ඊට පස්සේ අපි මේ ප්‍රශ්න ටික කරන්න පටන් ගත්තා නේද? හරි. එතකොට දැන් අද අපිට කරන්න තියෙන්නේ new trends and future directions of ICT. ඒ කියන්නේ අපේ 13 වෙනි පාඩම. හරි. එතකොට මේ 12 වෙනි පාඩමයි 13 වෙනි පාඩම එකතු වෙලා තමයි රචනා පේපරේ ප්‍රශ්නේ එන්නේ. අපි දැන් business පාඩමේ ප්‍රශ්න ටිකක් කරපු නිසා මේ පාඩමත් කරලම ওই දෙකෙන්ම mix එකේ එන ප්‍රශ්න කරන්න try එකක් දෙමු. හරි. හරි අපි එන පටන් ගමු. එතකොට මේ පාඩමේ අපිට ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ගැන. ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියන එක. හරිද? ඒතර කෘත්‍රිම බුද්ධිය කියන්නේ මොකද්ද? ඒකෙන් මොන වගේ දේවල්ද කරන්න කියලා ඊළඟට තියෙන පොඩි වීඩියෝ එකක්. හැබැයි ඒක ඉංග්‍රීසි වලින් තියෙන මම ඒකේ වැදගත් කොටස් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න. හරි? ප්‍රශ්න කාලේ තියෙන මේ පාඩම් වල ප්‍රශ්නෙට ලකුණු කීයද කියලා. රචනා පේපර් එකේ සම්පූර්ණ ප්‍රශ්නයක් කියන්නේ ලකුණු 15ක්. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ පොඩි කොටසක් එතනදී ලකුණු 5ක් වගේ. ඒතර 20යි. MCQ පේපර් එකේ සම්පූර්ණයෙන් ගත්තොත් මේ පාඩම් දෙකෙන් එකතු වුණාම ප්‍රශ්න 5ක් 4ක් වගේ සංඛ්‍යා 4ක් කියමු. එතකොට 24ක් වගේ එනවා. හැබැයි ওই 24 ආයෙත් දෙකෙන් බෙදුවම ඒ කියන්නේ 200න් ලකුණු දෙන්නේ 200න් අරගෙන ආයෙත් 100 කරන දෙකකින් බෙදනවා. එතකොට ඕවරෝල් ලකුණු 12ක් හෝ 10ක් වගේ ඒ කියන්නේ ලකුණු 10ක් වගේ ප්‍රමාණයක් මේ පාඩමෙන් අපිට ගන්න පුළුවන්. දැන් රචනා පේපර් එකේ අපිට ඕන නම් මේ ප්‍රශ්න අතාරින්නත් පුළුවන්. හැබැයි ඉතින් මේ ප්‍රශ්න අතාරින්න එක මෝඩකමක්. මොකද මේක ලේසින් පාඩමක්. හරි ප්‍රෝග්‍රෑමින් හරි අමාරු ගණන් හදන මුකුත් නැහැ. පාඩම් කරන්න ලියන්න පුළුවන්. හරි ලේසින් පාඩමන්නේ. හරිද? ඒ නිසා මේකෙන් එන ලකුණු 12 හරි 10 හරි අනිවාර්යෙන් ගන්න try එකක් දෙන්න. ලේසින් ගන්න පුළුවන් ඔක්කොම ලකුණු ටික මේ පාඩමේ. What exactly is artificial intelligence? හරි දැන් What exactly මේ වීඩියෝ එකේදී ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ගැන පොඩ්ඩක් දේවල් ටිකක් කියනවා. අපි ඒ ටික බලලා ඊට පස්සේ අපි ඒ ගැන කතා කරලා නෝට්ස් ලියාගෙන යන්න. හරි? is artificial intelligence? We speak of AI when computer systems perform tasks that usually require human intelligence. This හරි දැන් අපි සාමාන්‍යයෙන් AI එකක් කියලා කියන්නේ කලින් කියන්නේ මිනිස්සෙක්ගේ බුද්ධිය ඕනි කරන දෙයක් මොකක් හරි මැෂින් එකකට කරන්න පුළුවන් නම් අපි මේ මැෂින් එකට කියනවා ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එකක් කියලා. කෘත්‍රිම බුද්ධියක් කියලා. හරි ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් කලින් මිනිස්සෙක් ඕන වෙච්ච දෙයක් දැන් මැෂින් එකක් කරනවා. එහෙම දෙයකට උදාහරණයක් නිකන් ඔයගොල්ලෝ ඇහුවොත් කියන්න පුළුවන් මොනවාද? දැන් මෙහෙම. දැන් ඔයගොල්ලෝ හිතනවා නිකන් දැන් ඔය සමහර සුපර් මාකට්ස් වල හරි සමහර තැන්වල ගෙවල් වල ඇත්තට සමහර විට මේ දොර ඉස්සරහට ගියාම නිකම්ම දොර ඇරෙන තැන් තියෙනවනේ. නේද? හරි. ඒ කියන්නේ සෙන්සර්ස් හයි කළා දොර ඇරෙනවා. දැන් ඉස්සර නම් එහෙම නිකම්ම දොර ඇරෙන්න ඕන නම් මිනිස්සෙක් එනවද කියලා බලලා දොර අරින්න තව කවුරු හරි කෙනෙක් තියන්න වෙනවා. හරි. හැබැයි දැන් අපිට පුළුවන් සෙන්සර්ස් වලින් ඒක ඔටෝමේට් කරන්න. ඒ කියන්නේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එකක් තියෙනවා ඒ දොරෙත්. හරි. ඒතර අපි එතෙන්ට ගියාට පස්සේ ඒ දොර ඔටෝ ඇරෙනවා. අපි ගියාට පස්සේ ඔටෝ වැහෙනවා. ඒ කියන්නේ එතන AI එකක්.
දැන් AI කියන මේ මහ ලොකු බරපතල දෙයක් නෙවෙයි. ඒක ඇතුලේ තියෙන්නේ පොඩි if conditions ටිකක් වෙන්න පුළුවන් sensors හරහා. හරි ඒ if conditions කියන්නේ මොනවද කියලා තාම අපි කරේ නෑනේ. Python කරේ නෑනේ තාමනේ. Python PHP IoT කරනකොට ওই ටික හොඳටම කතා කරනවා. හරි. ඒ කියන්නේ IoT පාඩමේදී අපිත් ඒ වගේව හදනවා practically කරලා. එතකොට මේ ඒවා අපිට ඉස්සරහට කරන්න තියෙනවා. දැනට ඔයගොල්ලෝ නිකන් අහගන්න මොනවද මේ කියන්නේ කියලා පොඩි if conditions ටිකකින් ඒ වගේ program එකක් ලියන්න පුළුවන්. එතකොට දැන් කලින් මිනිස්සෙක් ඉන්න ඕනේ තැනක දැන් machine එකක් ඒ වැඩේ කරනවා නම් අපි යන්න ඒ වගේ machines වලට කියනවා artificial intelligence කෘත්‍රිම බුද්ධියක් කියලා. හරිද? එතකොට දැන් තවත් ඕනි තරම් උදාහරණ ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් AC එකක් කියලා. දැන් හිතන්න දැන් ඉස්සර අපි අපේ තිබ්බේ AC manual AC. හරි දැන් කාර් වල එහෙමත් ඉස්සර තිබ්බේ manual AC. ඒ කියන්නේ අපි තමයි AC එක on කරන්න ඕනේ. අපිට සීතල වැඩිනම ආය අපි off කරගන්න ඕනේ. ආය රස්නේ නම් ආය අපි on කරගන්නවා. එහෙමනේ. හැබැයි දැන් තියෙන temperature sensing ACs. ඒවට පුළුවන් temperature එක sense කරලා ඒ යම් කිසි උෂ්ණත්වයකට වැඩි වෙනවා නම් AC එක on කරනවා ඊට වඩා අඩු වෙනවා නම් ආයෙත් එයා off කරගන්න. එයා මේක ගානට control කරන එකම උෂ්ණත්වයක. හරි අපි ඒ ගැන බලන්න ඕනේ නැහැ. ඒතර ඒකේ ඇතුළේ artificial intelligence තියෙනවා. ඒ කියන්නේ දැන් හැම එකම දැන් fridge එකක් ගත්තත් TV එකේ ad එකක් යනකොට කියනවා AI powered refrigerator. TV එකක් ගත්තත් smart TV එකක් ගත්තත් AI powered smart TV කියලා කියනවා. AI කියන්නේ ඔය පොඩි දෙයක් තියෙනවා. ඒ කලින් මිනිස්සෙක් කරන්න ඕන දෙයක් දැන් මේ machine එකට කරන්න පුළුවන්. හරි දැන් සරලම උදාහරණයක් ගත්තොත් දැන් අපි ප්‍රෝග්‍රෑමින් එහෙම කරනකොට මුලින්ම කරන දෙයක් තමයි අර ඔයගොල්ලෝ කරලා තියෙනවා දැන් ඉස්කෝලේ වල මේ විදි Python කරලා ඇති ගොඩක් වෙලාවට මේ ලකුණු එන්ටර් කරාම අර නැත්නම් ඕල් වෙලා IT කරා නම් ඕල් වෙලා IT වලත් කරලා තියෙන ලකුණක් එන්ටර් කරාම 50ට වැඩි නම් පාස් කියලා අවුට්පුට් එක දෙන්න 50ට අඩු වෙනවා ෆේල් කියලා අවුට්පුට් එක දෙන ප්‍රෝග්‍රෑම් එකක්. හරි ඒකෙදි මොකද්ද වෙන්නේ? දැන් කලින් නම් අපි ලකුණ හැවුවට පස්සේ පාස්ද ෆේල්ද කියලා කියන්න අපි කියන්න බෑ ප්‍රොසෙස් කරලා මිනිස්සෙක් ඉන්න බෑ. හැබැයි දැන් අපි ඒක මැෂින් එකකට දෙනවා. අපි ලකුණ එන්ටර් කරාම එයා ඒක ප්‍රොසෙස් කරලා මේක පාස් ෆේල්ද කියලා කියනවා. දැන් ඒකත් AI එකක්. අපි ඔය ලියන පොඩි ප්‍රෝග්‍රෑම් එකත් AI කියන කැටගරි එකට තමයි යන්නේ එහෙම වුණා. හරි. තව ඉතින් මේකේ ඇඩ්වාන්ස් උදාහරණ වලට කියත් ඕන තරම් තියෙනවා. හරි ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියවම දැන් අපේ voice recognize කරන එක දැන් Siri නැත්නම් Google Assistant ඒ වගේ අපේ voice එක recognize කරන ඊට පස්සේ face recognition කියන අපේ පින්තූරේ අඳුර ගන්නවා machines. දැන් ඉස්සර මිනිස්සෙක්ට විතරනේ දැක්කම අඳුර ගන්න පුළුවන් කාව හරි. හැබැයි දැන් machines වලට පුළුවන් අපිව අඳුර ගන්න. අපේ phone එකට පුළුවන් අපිව අඳුර ගන්න. අපි නෙවෙයි නම් phone එක unlock නොකර ඉන්න පුළුවන්. fingerprint එක අඳුර ගන්න පුළුවන්. ඒතර ඒවත් AI වලට තමයි යන්නේ. හරි ඉතින් ඕන තරම් තියෙන අද සමාජයේ artificial intelligence use වෙන තැන්. හරි. හරි මේකේ වීඩියෝ එක විතර ටික බලනවා අපි තව ටිකක් කතා කරමු. Includes, for example, recognizing images, making decisions, or engaging in dialogue. To do this, the AI systems must be equipped with knowledge and experience. This can be achieved in two ways. You can program each individual instruction so that the machines solve the task step by step. This is comparable to a cooking recipe or assembly instructions. Alternatively, you can use programs that learn from data themselves. This enables them to detect relevant information, draw conclusions, or make predictions. This is known as machine learning. We all have probably... හරි දැන් machine learning කියලා වෙනම subject එකක් තියෙනවා. කියන්නේ computer science වල. ඒකෙදි අපි යන්ත්‍ර වලට උගන්වනවා එක එක දේවල්. ඒ කියන්නේ අපි training data set දීලා දැන් හිතන්නකෝ මොකක් හරි image එකක් දුන්නා මේකේ තියෙන මොනවද කියලා අඳුර ගන්න ඕනේ කියලා. හරිද? මොකක් හරි image එකක් දුන්නා මේ image එකේ තියෙන මොකක්ද කියලා අඳුර ගන්න ඕනේ කියලා හිතන්න. එතකොට එහෙම අඳුර ගන්න නම් අපි කලින් මේ මැෂින් එකට ඒ වගේ images ගොඩාක් දීලා දැන් අපි හිතමු පූසෙක් අඳුර ගන්න ඕනේ කියලා ඒ පූසොන්ගේ images ගොඩාක් දීලා එයාට pattern එකක් හදලා මේ වගේ මෙහෙම edges ටිකක් තිබුණොත් ඒ කියන්නේ පූසෙක් කියලා. ඒතර තව එහෙම image එකක් ගියොත් එයාට ඒක අඳුර ගන්න පුළුවන්. හරි ඒ වගේ මැෂින් එකට අපි කලින් උගන්වන්න ඕනේ. ඉගෙනුවට පස්සේ තමයි එයාට detect කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය මනුස්සයෙන්ටත් එහෙමනේ. අපි ඉස්සලම් කියලා දෙන්න එපා. මේ ඉන්නේ මෙහෙම කෙනෙක් කියලා පොඩි බබෙක්ට ඉතුරුනේ ඉස්සරහට දැනගන්නේ. අන්න ඒ වගේ තමයි මැෂින් එකට උගන්වලා ඊට පස්සේ මැෂින් එකේ උගන්වපු දේවල් පාවිච්චි කරනවා. ඉස්සරහට දේවල් අඳුර ගන්න. හරි. Dealt with AI at some point in our lives. When we watch films, listen to music, or shop online, AI gives us recommendations about what we might like. ඊට පස්සේ දැන් අර AI use කරන තව තැනකට example එකක් තමයි දැන් අපි e-commerce website එකකට ගියත් YouTube වගේ තැනකට ගියත් අපිට recommendations එනවානේ. recommendations කියලා කියන්නේ මේ අපි ගියාම අපිට අර site එකෙන් පෙන්නන ඒවා. හරි ඒ කියන්නේ recommended for you කියලා පෙන්නන. ඒ කියන්නේ ඒගොල්ලෝ අපේ past history එක අපි බලලා තියෙන videos සහ අපි කැමති ට්‍රෙන්ඩ් එක මොන වගේ ඒවාද අපි කැමති ජොනර් එක මොකක්ද කියලා ඒ විදිහට බලලා ඒව ඇනලයිස් කරලා අපිට රෙකමෙන්ඩ් කරනවා අපි බලන්න වැඩිම කැමති වෙයි කියලා ඒගොල්ලෝ හිතනවා.
හරි එතකොට තමයි අපි වැඩිපුර ක්ලික් කරලා ඒකේ වැඩිපුර වෙලාවක් ඉන්නේ. හරිද? ඒතකොට recommendation system එකක් කියලා කියන්නේ artificial intelligence use වෙන එකක්. recommendation system එකක් තමයි මම campus එකේ final year project එක විදිහට අපි හැදුවේ. මේ වගේ users ලට videos recommend කරන system එකක්. ඒක videos විතරක් නෙවෙයි ඕනනම් music ඕනනම් භාණ්ඩ ඒ කියන්නේ e-commerce website එකට උනත් integrate කරන්න පුළුවන් Python වලින් කරපු code එකක්. හරි? මේක ඉතුරු ටික බලන්න. Learn, listen to music or shop online. AI gives us recommendations about what we might like. AI is capable of converting spoken language into text and translating it into other languages. AI is a central component of robotics. Robots make our everyday lives easier or take on strenuous activities. Self-driving vehicles recognize their environment through AI and can react to it. AI is becoming increasingly important within medicine. It supports doctors when diagnosing diseases. Also, more and more patients use AI-based apps for initial diagnosis. In the educational sector, AI helps to individualize learning activities, for example, on digital learning platforms. AI is becoming increasingly important. Once we understand how AI works, we can better gauge where it can support everyday activities at home and at work, and where we would rather make our own decisions. AI will not replace humans, but it is getting better and better at supporting us. For this, we need an AI-competent society. හරි ඒක කිව්වේ AI අපිට උදව් වෙන තමයි හදලා තියෙන්නේ AI ඇවිල්ලා කියන්නේ කෘත්‍රිම බුද්ධිය ඇවිල්ලා මිනිස්සු අල්ලගනි එහෙම වෙන්නේ නැහැ තව අවුරුදු 1000කට විතර. හරි. ඒ කියන්නේ මොකද මිනිස්සුමනේ කෝඩ් කරන්නේ. හරිද? ඉතින් මිනිස්සු කෝඩ් කරන්නේ මොන හරි වැඩක් කරගන්න ඕනේ දේවල්. සහ මේ මිනිස්සු වගේ හිතීමේ හැකියාවක්වත් AI එකකට තව AI එකක් හදාගැනීමේ හැකියාවක් තාම නැහැ. ඒ නිසා අපිට බය වෙන දෙයක් නැහැ. මිනිස්සු ඕනේ AI එකක් හදන්නත්. හැබැයි දැන් කෝඩ් එකක් ලියන්න පුළුවන් කෝඩ් තියෙනවා. හැබැයි ඒව තාමත් එහෙම හිතලා කරන්න පුළුවන් මට්ටමේ නෑ. ඒකත් මිනිස්සුම කෝඩ් line by line instructions දෙන්නේ. හරි. හරි දැන් ඔයගොල්ලෝ පොතේ ලියා ගන්න පොතේ ටියුට් එකේ artificial intelligence කියලා ඉඳ තියලා ඇති තැනක්. එතන ලියා ගන්න මේ ටික. It is a field of computer science where studies are carried out to interpret human behaviors and decision making ability in machines. If a machine can take a decision where previously a human was needed to take, such machines can be called AI machines. ඒ කියන්නේ කලින් මිනිස්සෙක් ඕනි වුණා තීරණ ගන්න. හැබැයි දැන් මැෂින් එකට ඒක පුළුවන් නම් ඒ වගේ මැෂින්ස් වලට අපි කියනවා කෘත්‍රිම බුද්ධියක් තියෙන පරිගණක කියලා. හරි. මේකේ අදාළ මීඩියම් දෙකේම නෝට්ස් තියෙනවා. ඔයගොල්ලන්ගේ මීඩියම් එකෙන් ලියා ගන්න. හරි. ඒ පරිගණක විද්‍යාවේ ශාස්ත්‍රයක් වන අතර එහිදී මිනිසුන්ගේ හැසිරීම් සහ තීරණ ගැනීමේ හැකියාව යන්ත්‍රවලට කාවැද්දීම සඳහා අධ්‍යයනයන් සිදු කෙරේ. පෙර මිනිසෙකු විසින් ගත් තීරණයක් වර්තමානයේ යම් යන්ත්‍රයක් ගනී නම් එවැනි යන්ත්‍ර කෘත්‍රිම බුද්ධි ලෙස හැඳින්විය හැකිය. දැන් මේ පාඩමේ අපි ඉගෙන ගන්නේ පරිගණනයේ අනාගත දිශානතිය කියන්නේ future trends of ICT කියන එක. එතකොට මේ අනාගතේ යන පැත්ත කියන එක. එතකොට මේ AI කියන එක දැන් නම් ඉතින් ගොඩක් තියෙනවා හැමතැනම භාවිතා වෙන දෙයක්. හරි. ඒතර මේක අනාගත දිශානතියක් නෙවෙයි. ඉතින් ඇත්තටම වර්තමානයේ තියෙන දෙයක්. හරි. කොහොම හරි මේ පාඩමට දාලා තියෙන ගොඩක් දේවල් දැන් තියෙනවා. හරිද? එකක් හැර ඒ මොනවද කියලා කතා කරමු. දැන් මේ පාඩමට දාලා තියෙන මේවත්. හරි. හරි මේක ඉවරයිනේ. එහෙනම් අපි යන් ඊළඟට දැන් තව වීඩියෝ එකක් තියෙන්නේ. ඒකෙත් AI ගැන තමයි කියන්නේ. මේක මම දැම්මේ මේකේ තියෙනවා 1950 ගණන් වල විතර AI ගැන තිබ්බ කන්ෆරන්ස් එකකදී. ඒ කියන්නේ ඒ කාලේ AI කියන එක එච්චර ලොකුවට තිබුණ නැහැ. සහ මේ ඒ කාලේ කම්පියුටිං පවර් එකත් අද තරම් තිබුණේ නැහැ. ඒ කියන්නේ පරිගණනයේ හැකියාව. කියන්නේ කම්පියුටර්ස් වල එච්චර ලොකු RAM එකක්වත් ප්‍රොසෙසර් එකක්වත් ගොඩාක් ලොකු ප්‍රොසෙසින් පවර් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒ කාලේ මේ AI ගැන
ඒගොල්ලෝ ගත්ත තීරණ සහ සම්මුති ගැන මේ වීඩියෝ එකේ තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. You are watching Fusion video. Hi, welcome to another Cold Fusion video. There's a lot of buzz around artificial intelligence at the moment, and the term AI seems to be thrown around a lot. But what is it exactly? To clear things up, I just wanted to do a quick video around this topic. First of all, let's look at the definition. To avoid confusion, we have to go back to the earliest and hence purest definition of AI from the time when it was first coined. The official idea and definition of AI was first coined by Jay McCartney in 1955 at the Dartmouth Conference. Of course, there was plenty of research work done on AI by others such as Alan Turing before this, but what they were working on was an undefined field before 1955. Okay, so here's what McCarthy proposed. Quote, හරි දැන් මෙතනින් එහාට මේ කියන්න යන්නේ 1955 විතර ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් කියන්නේ මොකක්ද කියලා ඒකලු දැකපු විදිහ. ඒතර දැන් 1955 කියන ගොඩාක් කාලයකට කලින් දැන් වෙනකොට 2021 අපි ඉන්නේ. හරි. ඒතර මේ කාල දෙක අතරේ සමහරලාට ඒගොල්ලෝ දැන් AI කියලා ඒගොල්ලන්ට achieve කරන්න තියනවා කියලා හිතපු දේවල් දැන් අපි සමහරව achieve කරලා තියෙනවා. සමහරව තාමත් අපිට achieve කරන්න තියෙනවා. හරි. බලමුකෝ. every aspect of learning or any other feature of intelligence can in principle be so precisely described that a machine can be made to simulate it. An attempt will be made to find out how to make machines use language, form abstractions and concepts, solve kinds of problems now reserved for humans, and improve themselves. Translation. In essence, AI is a machine with the ability to solve problems that are usually done by us humans with our natural intelligence. A computer will demonstrate a form of intelligence when it learns how to improve itself at solving these problems. To elaborate further, the 1955 proposal defines 7 areas of AI. Today there's surely more, but here are the original 7. 1. Simulating higher functions of the human brain. 2. Programming a computer to use general language. 3. Arranging hypothetical neurons in a manner enabling them to form concepts. 4. හරි ඒතර මේ ටික තමයි ඒ ඩාර්ට්මවුත් කන්ෆරන්ස් එකේදී 1955 ඒගොල්ලෝ දැකපු දේවල් AI එකකට කරන්න පුළුවන් කියලා හිතන දේවල්. දැන් මේකක්වත් පාඩම් කරන්න ඕනේ නැහැ. මේ ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් අදහස් ඔලුවට දාගන්න දෙන දේවල් ටික. හරි. එතකොට පළවෙනි මේක simulating higher functions of the human brain. මේ කියන්නේ අපේ මොලෙන් කරන ඉහළ කාර්යයන් යන්ත්‍රයකට සිමියුලේට් කරන්න දෙන එක. ඒ කියන්නේ මෙහෙම දේවල්. දැන් අපේ මොලෙන් කරන දේවල් තමයි ප්‍රධාන වශයෙන් දෙයක් දැක්කම එක අඳුර ගන්න එක. හරි. දැන් අපි කාව හරි දැක්කම මේ ඉන්නේ මේ පුද්ගලයා කියලා අපිට අඳුර ගන්න පුළුවන්. නැත්නම් අපි දැක්කොත් ලැප්ටොප් එකක් අපි දන්නවා මේක ලැප්ටොප් එකක්. අපි බල්ලෙක් දැක්කොත් අපි දන්නවා මේ ඉන්නේ බල්ලෙක්. හරි. කියලා අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හරිද? අපේ ඇහෙන් දකින දේ ප්‍රොසෙස් කරලා මොලෙන් ඒක අයිඩෙන්ටිෆයි කරගන්නවා මේ ඉන්නේ බල්ලෙක් කියලා. හැබැයි ඒකටත් මැෂින් ලර්නින් වගේ අර අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවනේ මේ ඉන්නේ බල්ලා කියලා. හරි. දැන් හිතන්නකෝ දැන් රතු පාට කියන එක දැන් රතු පාටට අපි රතු කියනවා. ඉංග්‍රීසි වලින් රෙඩ් කියලා කියනවා. දෙමළෙන් සිවප්පුනේ මට මතක නැහැ. කොහොම හරි මෙහෙම පාට එක පාට තියෙනවා. හරිද? එතකොට දැන් ඒ හැම දෙයක්ම අපි හඳුනන්නේ එක දෙයක්නේ. ඒක දැන් කවුරු හරි කිව්වනම් පොඩි කාලේ ඔක රතු නෙමෙයි ඔක නිල් කියලා රතු පාටට. අපි එන නිල් කිය ඉඳී. මොකද අපි දන්නේ එහෙමනේ. ඒතර කම්පියුටර්ස් වලට අපිට උගන්වන්න පුළුවන් අන්න ඒ විදිහට මේක රතු කියලා. එතකොට ඒ පාට තියෙන ෆ්‍රීකවන්සි එක මොකක් හරි ආවොත් මේක රතු කියලා අඳුර ගන්න පුළුවන්. හරි. ඒ වගේ අර අපේ මොලෙන් කරන වැඩ කරන්න හැකියාව දෙන එක. හරිද? ඒතර ඒකේ තව දෙයක් තමයි කතා කරන දේ අපි අහලා අපි ඒක තේරුම් ගන්නවනේ කෙනෙක් කියන දේ. දැන් මම කියන දේ මගේ වොයිස් එක අහගෙන ඉඳලා ඔයගොල්ලෝ තේරුම් ගන්න try කරනවා කියලා මම හිතනවා. හරි දැන් ඒතර මේ අන්න ඒ දේ මැෂින් එකකට කරන්න පුළුවන් නම් ඒකත් AI එකක්. ඒතර අපේ මොලෙන් කරන දේවල් කරන එක. ඒතර ඒක තමයි පළවෙනි දේ. ඊට පස්සේ දෙක programming a computer to use general language. ඒ කියන්නේ සාමාන්‍ය භාෂාව භාවිතා කරන්න කම්පියුටර් එකක් ප්‍රෝග්‍රෑම් කරන එක. දැන් ඒ කාලේ එහෙම බෑ. හැබැයි දැන් පුළුවන් දැන් අපි Siri එකට හරි Google Assistant එකට හරි අපි කතා කරාම නැත්නම් Windows වල තියෙන Cortana කියලානේ. අපි කතා කරාම එයා අපි කතා කරන එක වචන වලට පෙරලනවා. නැත්නම් අපි ෆෝන් වලත් තියෙන text to speech කියලා keyboard වල speech to text keyboards හරි කියන අපි කතා කරන එක කෙලින්ම මේ අදාළ භාෂාවෙන්ම වදිනවා. හරිද? ඒතර ඒවට අපි කියනවා speech to text කියලා. හරි එහෙම ඒවා තියෙනවා. මේ එක්සැම්පල් එකක් විදිහට මම ඕගොල්ලන්ට මේ
නිකන් එකක් පෙන්නන්නම් උදාහරණයක් විදියට දැන් අපි Google Docs වලට ගියොත් එහෙම හරි දැන් මේකේ ටූල් එකක් තියෙනවා මේක නෙවෙයි දැන් ඔයගොල්ලෝගේ ෆෝන් වල තියෙන කීබෝඩ් වලත් මේක තියෙනවා හරි දැන් මේක විශේෂයෙන් කියලා දෙන්න ඕන එකක් නෙවෙයි voice typing හරි දැන් මේක අපිට සිංහලෙන් ටයිප් කරන්න ඕන නම් හරි අපිට තියෙන මේ ඕන ලැන්ග්වේජ් එකක් පුළුවන් අපිට ගන්න ඕන භාෂාවක් අපිට සිංහලෙන් මොනවාද ඕන නම් මෙතන සිංහල කියලා සිලෙක්ට් කරා මෙන්න මේ මයික් එක ක්ලික් කරලා කතා කරන එක වදිනවා හරි බලමු එහෙම වේවි කියලා මයික් එක ක්ලික් කරලා කතා කරන එක වදිනවා හරි දැන් ඒක සිංහලෙන් වැටිලා තියෙන. ඒතකොට දැන් අපිට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ නැහැ සිංහලෙන් ටයිප් කරන්න. අපි කියන එක නිකම්ම සිංහලෙන් එනවා. හරි දැන් මම ඔය කියපු ටික හරිද මේ සමහර ඒවා මේ සිංහලෙන් වැටිලා තියෙන දුවට ඒ කියන්නේ හරියටම ඇහුන්නේ නැත්නම් හරියටම එන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අපි natural language එක එයාට process කරලා ඒක අපිට written language එකට හරි එයාට ඒක process කරගන්න පුළුවන්. හරිද? දැන් මේ මම නිකන් එක example එකක් ඔයගොල්ලන්ට පෙන්නුවේ. මේකට අපි කියන්නේ සාමාන්‍යයෙන් speech to text tool එකක්. හරිද? දැන් ඔයගොල්ලන්ගේ තියෙන Android devices වල හරි iPhone වල හරි තියෙන keyboard වලත් ඔය feature එක තියෙනවා. එතකොට මේ දෙවෙනි එක තමයි programming a computer to use general language. අපි general language එකෙන් කියන දෙයක් එයා තේරුම් ගන්න එයා වැඩ කරනවා. හරිද? ඒතර AI එකකට දැන් අපි අර Google Assistant එකට හරි Siri එකට හරි අපි ප්‍රශ්නයක් අහුවොත් එයා ඒක තේරුම් ගන්න එයා ඒක search කරලා හරි ඒ ටික ගන්නවා. voice commands කියලා අපි කියන්නේ voice commands හරහා වැඩ කරන්න පුළුවන්. ඒතර ඒකත් AI වල තියෙන දෙයක්. ඒතර voice commands පාවිච්චි කරනවා නම් මොකක් හරි device එකක එතන AI තියෙනවා. artificial intelligence තියෙනවා. හරි? ඊට පස්සේ arranging hypothetical neurons in a manner so that they can form concepts. කියන්නේ නියුරෝන කොට අපේ මොලේ වැඩ කරන්නේ නියුරෝන්ස් වලින්. හරි අපේ මොලේ ඇතුළේ නියුරෝන්ස් ගොඩක් එකතු වෙලා නියුරෝන කියලා අපි කියන්නේ. නියුරෝන ගොඩක් එකතු වෙනාම තමයි අපි තීරණ ගන්න. හරිද? ඒ කියන්නේ එක නියුරෝන එකකින් සෙන්ස් කරන එක තව ප්‍රොසෙස් වෙලා අපි අන්තිම ඩිසිෂන් එක වෙනකන් යනවා. අන්න ඒක අපි કૃතිමව හදලා දැන් අපි ඒවට ඉංග්‍රීසි වලින් කියනවා artificial neural network එකක් කියලා. හරි? ඉස්සරහට ඒක ගැන notes උත් ලියන්න තියෙනවා artificial neural network එකක් කියලා. අන්න එහෙම එකක් හදන්න දැන් ඒව තියෙනවා. ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. ඒ කාලේ නිකන් concept එකක් විතරයි. හැබැයි දැන් තියෙනවා අපේ මොලේ වැඩ කරන විදියට software වලින් හදපු එකක්. හරි? ඒ වගේ නියුරෝන ගොඩක් තියෙනවා අපේ මොලේ මිලියන බිලියන ගාණක්. ඒ වගේ software බිලියන ගාණක් එකතු කරලා පොඩි softwares ටිකක් එකතුලා පොඩි වැඩ කරන softwares ටිකක් එකතු කරලා ලොකු වැඩ කරන්න පුළුවන් concepts කරන්න පුළුවන් networks හදලා තියෙන ඒවට අපි කියනවා artificial neural networks කියලා. හරි? ඒව ගැන ඉස්සරහට බලමු. It is a way to determine and measure problem complexity. ප්‍රශ්නයක සංකීර්ණතාවය අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඒව අපිට එච්චර මොනේ වෙන්නේ නැහැ. දැන් AI එකක් නම් මේවා කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා තමයි මේ 1955 define කරලා තියෙන්නේ. හරි? self improvement. ඊට පස්සේ self improvement කියන්නේ AI එකකට තමන්ව improve කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේකත් තාම අපි 100% achieve කරලා නැහැ. 100%ක් achieve කරලා නැහැ. තාමත් ඒ ගැන රිසර්ච් කරන් යනවා. ඒ කියන්නේ AI එකකට පුළුවන් ද තමන්ගෙන් වැරද්දක් වුණොත් හදාගන්න කියලා. හරි? දැන් ඒක හැබැයි කරනවා දැන් ගොඩක් වෙලාවට. දැන් එක්සැම්පල් එකක් කිව්වොත් මම කියවනේ අර මේ මැෂින් ලර්නින් කරනවා කියලා අපි උගන්වනවා කියලා යන්ත්‍රවලට. කලින් data දීලා උගන්වනවා මේක මෙහෙමයි කියලා. එතකොට එහෙම එකක් ආයෙත් එයාට ආව සෙන්ස් වුණොත් ඒ විදිහම නම් එයා තීරණයක් ගන්නවා මේක මේ විදිහට කරාම හරි කියලා. හරි? එක්සැම්පල් එකක් කිව්වොත් දැන් ඔයගොල්ලෝ දන්නව නේද Tesla Motors. හරි? Tesla කියන්නේ Elon Musk හදපු කාර් කම්පැනි එකේ තියෙන Tesla electric cars හදන්නේ. Tesla Motors එකේ ඒගොල්ලෝ තියෙනවා self driving කියලා feature එකක්. ඒ කියන්නේ autonomous driving. ඒ කියන්නේ අපි drive කරන්නේ නැතුව self driving දාලා තියෙන පුළුවන් කාර් එක යනවා. නිකන් YouTube එකේ search කරලා බලන්න පස්සේ Tesla self driving හරි autopilot කියලා. එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඕන තරම් මේ කාර් එක නිකම්ම යනවා පාරේ කිසි අවුලක් නැහැ. හැබැයි මොකක් හරි වැරදිලාවත් accident එකක් වුණොත් ඒ Tesla cars ඔක්කොම ඒගොල්ලෝ satellite වලට connect කරලා තියෙන සාමාන්‍යයෙන්. එතකොට ඒ data කෙලිම ඒගොල්ලෝගේ servers වලට යවනවා. ඒ කියන්නේ මේ මොකක් හරි accident එකක් වුණොත් ඒ වෙලාවේ අර කාර් එකේ තියෙන sensors ඔක්කොටම තිබිච්ච data ටික යවනවා Tesla Motors වල head office එකට. ඒතකොට දැන් ඒගොල්ලෝ ඒව analyze කරලා බලනවා ආයෙසට. මේ ඔක්කොම ටික sense වෙලත් accident එකක් වුණා නම් ඒක උනේ කොහොමද කියලා බලලා ආයෙත් එහෙම එකක් වුණොත් ඒක නොවෙන්න අවශ්‍ය පීවර යොදනවා. ඒ ටික යොදලා ආයෙත් කාර් එකේ software update කරනවා. හරි. ඒ කියන්නේ ලෝකෙම තියෙන කාර් වල software update කරනවා. එක accident එකකින් මුළු ලෝකෙම තියෙන කාර් වල software update කරනවා. හරි. එහෙම ලෝකයේ තුර දැන් ටෙස්ලා කාර් වල ඇක්සිඩන්ට්ස් 1000ක් වුණොත් මේ 1000ෙම ඉගෙනගත දේවල් ඒගොල්ලොන්ගේ software වල හදාගෙන
ආයෙක අප්ඩේට් කරනවා. එතකොට ආයෙත් එහෙම ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. ඒ කියන්නේ self improve කරගන්න එයා තනියම. හරි. ඒතර ඒ වගේ තියෙන දේවල් දැන් පොඩ එනවා. self improve කරගන්න පුළුවන් වෙන්න ඕන කියන එකත් 1955 තිබිච්ච දෙයක්. හරි. ඊට පස්සේ defined as the quality of dealing with ideas rather than events. දැන් සාමාන්‍යයෙන් අපි වැඩ කරන්නේ ideas එකකින් අපිට අදහසක් ආවම අපි ඒ අදහස ක්‍රියාත්මක කරනවා. හැබැයි කම්පියුටර් සමස්තයෙන් වැඩ කරන්නේ ඉවෙන්ට් එකකට. ඒ කියන්නේ සෙන්ස් වුණොත් කවුරු හරි ආවොත් දොර අරිනවා. හරිද? නැත්නම් උෂ්ණත්වය වැඩි වුණොත් AC ඕන් කරනවා. ඒක මොකක් හරි ඉවෙන්ට් එකක් වෙන්න ඕනේ. ඒ ඉවෙන්ට් එක වුණාම තමයි එයා ප්‍රොසෙසින් කරන්නේ. එහෙම නැතුව තමන්ට ඕන්ලාවට කම්පියුටින් කිරීමේ හැකියාවක් තාමත් AI වලට නැහැ. හැබැයි ඒකත් වෙන්න ඕන දෙයක් කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ නිර්මාණශීලී හැකියාව. දැන් චිත්‍රයක් අඳින්න හරි එහෙම නැත්නම් නවල් එකක් ලියන්න හරි AI එකකට පුළුවන්ද? ඒකට තාම රිසර්ච් කරගෙන යනවා. එහෙම මේ වටිනා කියන චිත්‍ර එහෙම තාම ඇඳලා නැහැ. එහෙම ඇඳපු චිත්‍ර තියෙනවා. ඒක කිසි ගතියක් නැහැ. ඉතින් තාම අඳිනේ වගේ ඉස්සරහට එහෙම නැතුව කරන්න පුළුවන් වෙයි. හරි. ඊට පස්සේ හත්වෙනි එක randomness and creativity. අර මම කිව්වා වගේ random. ඒ කියන්නේ අපි දෙන instructions ම නෙවෙයි. එයාට randomly හිතලා නිර්මාණශීලී යමක් කරන්න පුළුවන්ද කියන එක. හරි. ඉතින් ඒවා තාමත් 100%ක් අපි achieve කළ නැති දේවල්. හරි. ඒතර දැන් AI එකක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට මෙන්න මේ points හතත් එක්ක හිතන්න පුළුවන්. ඒක සමහර ඒවා දැන් අපි achieve කරලා තියෙනවා. සමහර ඒවා තාමත් අපි achieve කරලා නැහැ. හැබැයි මේ ඕනම එකක් තියෙනවා නම් අපිට ඒක AI එකක් කියලා කියන්න පුළුවන්. Way to determine and measure problem complexity. Define as the quality holistically forms and even Perhaps I should take it from here. හරි. දැන් මේක ඇවිල්ලා මේ දැන් අපි කියවන randomness and creativity කියලා. හරි. ඒ කියන්නේ නිර්මාණශීලීත්වය දැන් මේ තියෙන්නේ artificial intelligence එකක් ලියපු dialogues ටිකක් 2016 හරි. surprising dialogue written by AI. artificial intelligence එකක් ලියපු දෙබස් ටිකක්. හැබැයි ඉතින් මේ වගේ මට නම් තේරුමක් නැහැ. ඔයගොල්ලන්ට තේරෙයිද දන්නේ නැහැ. කොහෙන් හරි දැන් artificial intelligence එකේ ඉතින් net Google එකෙන් හරි නිකන් random වචන ටිකක් අරගෙන මොනවා හරි හදන්න පුළුවන් නේ. හරි එහෙම හදපු එකක් වෙන්න ඕනේ මේක. හරි මේක ඒ වචන ටික මිනිස්සු රඟපාලා පෙන්නනවා. හරිද නැත්නම් මේ වීඩියෝ එක AI එකකින් හදලා නෙවෙයි. එයා ලියපු වචන ටික මිනිස්සු රඟපාලා පෙන්නන එකක් තමයි මේ තියෙන්නේ. නිකන් බලන්න තේරුමක් නැහැ මටත් හරි. ඔව්. dealing with identically weirdness and creativity. However, just started full of web episode scripts, short films, and even a feature-length film, co-written or completely written by AI. They don't really make sense, but here's a few snippets for your entertainment anyway. I need to leave, but I'm not free of the world. Yes, perhaps I should take it from here. I'm not going to do something. It's not a dream, but I've got a time to stay there. Well, I still think you could be back on the table. It's a damn thing scared to say. Nothing is going to be a thing. From not make is so longer of the face in the comprised. And a person is what the world on the country of have the construction of the mic. Could the person in front of හරි දැන් මේ ඔයගොල්ලෝ බලලා මේ කිසි තේරුමක් නැහැ නේ මොකද දාලා තියෙන්නේ කියලා. තේරුමක් නැහැ තමයි. හරි AI එකක් ලියපු වචන ටිකක්. හරි ඒකට උදාහරණයක් තමයි නිකන් පෙන්නේ. and how they deal to part of them. Okay, so in the definition, you heard the word intelligence. What is intelligence? හරි දැන් මේ වීඩියෝ එක ගොඩක් වෙලා තියෙන නිසා මම මේක පෙන්නන්නේ නැහැ. ඔයගොල්ලෝ නිකන් YouTube එකේ Cold Fusion කියන channel එකේ වීඩියෝ එකක් මේක. හරි. නිකන් search කරලා බැලුවොත් හොයාගන්න පුළුවන්. ඒතර මේ AI වලින් දැන් අපි ගන්න ප්‍රධාන වැඩක් තමයි recognizing human faces. මිනිසුන්ගේ මූණවල අඳුර ගන්න එක එයා කියන්නේ එහෙම නැත්නම් මොකක් හරි image එකක් ගත්තම ඒකේ කාර් එකක් තියෙනවද බල්ලෙක් ඉන්නවද number plate එකක් තියෙනවා නම් ඒ number plate එකේ තියෙන number එක අඳුර ගන්න එක හරි මේ ඔක්කොම AI වලින් කරන දේවල්. Generalization learning. That is, learning that enables the learner to be able to perform better in situations not previously encountered. Reasoning. To reason is to draw conclusions appropriate, which is a concept in your mind of what AI is. Here's a few examples of AI. හරි ඊට පස්සේ තව මට කියන්න මතන Google Lens කියලා එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේ ඕනම භාෂාවකින් තියෙන එකක් මෙන්න මේක. ඔයගොල්ලෝ ෆෝන් වලට දාගන්න පුළුවන්. Android එකේ නම් නිකන් search කරන්න Play Store එකේ Google Lens කියලා. හරි ඕනම භාෂාවකින් තියෙන එකක් ඒ කැමරාවට ඇල්ලුවම ඔයගොල්ලන්ට ඕනි භාෂාවකට පරිවර්තනය කරගන්න. සිංහලට ගන්නත් පුළුවන්, ඉංග්‍රීසි වලට ගන්නත් පුළුවන්. හරි දැන් මගේ ප්‍රොජෙක්ට් එකේ මේ මම ගත්ත ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ ක්ලාසස් වල යූස් කරන්නේ.
ඒක ජැපනිස් ලැන්ග්වේජ් එකකින් තමයි තියෙන්නේ හැමදේම. දැන් විතර මට මොකක් හරි කියලා තියෙන එක හොයාගන්න ඕන නම් මම Google Lens එක තමයි පාවිච්චි කරන්නේ. ඒක ඇල්ලුවාට පස්සේ කියන්නේ Google Lens එකෙන් බැලුවාට පස්සේ ඉංග්‍රීසි වලින් පෙන්නනවා ඒක ඇතුලේ. හරි ඔයගොල්ලන්ට දැන් අද ගෙදර කරලා බලන්න පුළුවන්. සිංහලෙන් මොකක් හරි තියෙන එකක් අරගෙන ඉංග්‍රීසි වලට කන්වර්ට් කරලා නිකම්ම ඔයගොල්ලන්ට මෙහෙම කැමරාව විදිහට අල්ලන්න විතරයි තියෙන්නේ ඉංග්‍රීසි වලට කන්වර්ට් කරලා පෙන්නනවා. හරිද? ඒතර ඒකත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි වෙන තැනක් Google Lens කියලා තමයි කියන්නේ. හරි? Management. There are also different types of artificial intelligence in terms of approach. For example, there's strong AI and weak AI. Strong AI is simulating the human brain by building systems that think and in the process give us an insight into how the brain works. We're nowhere near this stage yet. Weak AI is a system that behaves like a human but doesn't give us an insight into how the brain works. Chess playing on the system inspired by information from you can click on the that mimics the previous program logs and let it that can learn to do so. දැන් මේ තියෙන අර මොකක් හරි ඉමේජ් එකක් දුන්නා මේකේ ඉන්නේ කවුද කියලා අඳුර ගන්න එක. hat with the white brim විතර මේකේ hat එකක් තියෙනවා බල්ලෙක් ඉන්නවා කියලා අඳුර ගන්න පුළුවන් ඉමේජ් එක දුන්නාම ඒක කරන්න ඉතින් අර ගොඩක් machine learning කරන්න ඕනේ හැබැයි. හරි? If you give the program image data in the form of dogs and let it process and learn, when you give the program an image of a new dog that it's never seen before, it would be able to tell that it's a dog with relative ease. Okay, so before we finish, just one last concept. Most artificial intelligence algorithms are expert systems. So what's an expert system? Each thing significant most presentation up as long හරි මම මේක ඉක්මනට යවුවේ මේ වෙලාව යන නිසා හරි තව AI එකකින් ලියපු ඩ්‍රාමා එකකුත් තියෙන ඒවා ඕනේ නැහැ අපි පස්සේ බලමු හරිද තව වීඩියෝ එකක් තියෙනවා මේක මම ඔක්කොම ටික දාන්නේ නැහැ මට ඕනි කොටස් ටික විතරක් ඔයගොල්ලන්ට පෙන්නන්න මෙයා තමයි මුලින්ම AI කියන එක artificial neural networks පැත්ත introduce කරේ දැනටත් Google එකේ වැඩ කරනවා හරි මෙන්න මෙතන ඉඳන් ටික පොඩ්ඩක් අහගන්න මෙයාට මෙයා Google එකේ වැඩ කරනවා මෙයාට නිදා ගන්න බෑ ඇඳක හිටගෙනම ඉන්න ඕනේ එක ප්‍රශ්නයක් තියෙනවා ලෙඩක්ද මොකද්ද මන් දන්නේ නැහැ කොහමද මේ පුද්ගලයා නිදා ගන්න නැහැ නිසා theorized needed. Artificial neural networks had to work somehow. Maybe they just needed some tweaking. Hinton saw the genius in the idea that everyone else missed. මේ artificial neural networks ගැන කියන්නේ ඒ කියන්නේ කෘතිම අවුන් සද්දයෙන් නැත සද්දයෙන් නැත්නම් මට මැසේජ් එකක් දාන්න මං හිතන්නේ සද්දය ඇහෙනවා කියලා. හරිද? මේ දැන් මේ බලන්න යන්නේ අර artificial neural networks කියලා කිව්ව අපේ මිනිස් මොලේ නියුරෝන වලින් හැදිලා තියෙනවා වගේ අර කෘතිමව නියුරෝන ගොඩක් හදලා වැඩ කරන කියන පොඩි අයිඩියා එකක් ගන්නත් එක්ක මම වීඩියෝ එක චුට්ටක් පෙන්නන්නම්. It seemed to me there's no other way the brain could work. It has to work by learning the strengths of connections. And if you want to make a device do something intelligent, you've got two options. You can program it or it can learn. Right. And we certainly weren't programmed, so we had to learn. So this had to be the right way to go. So you have relatively simple processing elements that are very loosely models of neurons. They have connections coming in. Each connection has a weight on it. Just for clarification, a node is an artificial neuron, and a weight represents the strength of connections between neurons. හරි ඇහෙන්නේ කියලා තියෙනවානේ. පොඩ්ඩක් ඉන්න ආයසරයක් මම ෂෙයා කරලා බලන්නම්. වොලියුම් එක වැඩි කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ කන් වලට එක සැරේම වැඩි වෙයි කියලා. That weight can be changed to do learning. And what a neuron does is take the activities on the connections times the weights, adds them all up, and then decides whether to send an output. And if it gets a big enough sum, it sends an output. If the sum is negative, it doesn't send anything. And all you have to do is just wire up a gazillion of those, just figure out how to change the weights, and it'll do anything. දැන් අපේ මොලේ සාමාන්‍යයෙන් මේ ඇහෙන් දකින්න එක අර වගේ නියුරෝන්ස් ගොඩකින් ගිහිල්ලා තමයි අපි ඩිසිෂන් එක කරන්නේ මේ එක නියුරෝන් එකකින් කරන්නේ පොඩි වැඩක්. හරි දැන් අර නිකන් බිට්ස් වලින් බිට්ස් කීපයක වැඩක් තමයි එක නියුරෝන් එකකින් කරන්නේ. ඒ වගේ අපි අර පොඩි සොෆ්ට්වෙයාර් ගොඩක් හදනවා. මේ ගන්න ඉමේජ් එක බිට් එකකින් පොඩි වැඩ කර යනකොට ඔහොම ගිහිල්ලා අන්තිමට අපිට කන්ක්ලූෂන් එකට එන්න පුළුවන් මේ ඉමේජ් එකේ ඉන්නේ පූසෙක් කියන එක. හරිද? ඒකට artificial neural networks පාවිච්චි කරන්න පුළුවන්.
එහෙම එකක් තමයි ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් එකක් කියන්නේ කියලා දැනන් හිටියම ඇති ඒ ලෙවල් වලට ඒවා හදන විදිය ඉගෙන ගන්න දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. හරිද? ඔයගොල්ලන්ට තියෙන්නේ ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඒ කියන්නේ අර අපේ මොලේ තියෙන වගේ නියුරෝන්ස් ගොඩක් එකතු කරලා පොඩි පොඩි ඩිසිෂන්ස් අරගෙන අන්තිමට කන්ක්ලූෂන් එකට එන්න පුළුවන් මොකක් හරි දෙයක් තමයි ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් එකක් කියන්නේ කියන ගානට දැනන් හිටියම ඇති ඔයගොල්ලන්ට. හරි? ඒකයි මේ වීඩියෝස් පස්සේ බලන්න ෆ්‍රී වෙලාවක මේ තව ගොඩක් දේවල් තියෙනවා මට දැන් ඔක්කොම පෙන්නන්න ගියොත් වෙලාව මදි වෙන නිසා මම ඒ ටික කතා කරන්නේ නැහැ. මේ AI භාවිතා වෙන තැන් ටිකක් බලමුද? Artificial neural networks were indeed something special. This sent an earthquake through the science community. A wave of neural net innovations began, and soon දැන් මේ ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක්ස් වලට මේ කෙහෙල් ගෙඩියක් වෙනොත් මේක බනාන එකක් කියලා දන්නවා. මේ ඕනම එකක් දැන් Google එකේ එහෙම ඕනම ඉමේජ් එකක් එයා දන්නවා මේකේ මොකද්ද තියෙන්නේ කියලා. Facebook එකේ මම හිතන්නේ මම ගිය සතියේ පෙන්නුවා නේද? ඉමේජ් එකක් ගත්තම ඒ ඉමේජ් එකේ alt text එකට අර අපි HTML වල ඉමේජ් එක load වෙන්නේ නැත්නම් දාන්නේ alternate text එකක්. alt text එකට පෙන්නනවා ඒ ඉමේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට ඕනනම් බලන්න පුළුවන් අර inspect code එකට ගිහිල්ලා ඕනම web page එකක් කරන් Facebook එකේ ඕනම ඉමේජ් එකක ඉන්නේ කවුද නැත්නම් මොනවද තියෙන්නේ කියලා පෙන්නනවා. හරි. මම දැන් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න. ඒතර ඒවා දැන් තියෙන systems වල භාවිතා වෙනවා. හරි. ආයෙත් skip කරනවා. the best previous attempt. This one event showed the world that artificial neural networks were indeed something special. This sent an earthquake through the science community. A wave of neural net innovations began, and soon the world took notice. After this point, everyone began using neural networks in the Image Benchmark Challenge, and the accuracy of identifying objects rose from Hinton's 75% to 97% in just 7 years. For context, 97% accuracy is surpassed the human ability to recognize objects. Computers recognizing objects better than humans has never happened in history. Soon, the floodgates of research and the general interest in neural nets would change the world. By the late 2010s, image recognition was commonplace, even recognizing disease and medical imaging. Images were just the beginning. Soon neural net AI was tackling video, speech, science, and even games. Today, we see AI everywhere. Tesla, among many companies, has created a sophisticated self-driving AI, which is already sharing the road with humans. මං කියර ටෙස්ලා මෝටර්ස් එකේ තියෙන ඒ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක දැන් මේක අපි ස්ටීරින්ග් වීල් එක මුකුත් අල්ලන්නෙත් නැතුව එයාට පාරේ යන්න පුළුවන් ඉන්න මිනිස්සු අඳුර ගන්න පුළුවන් එතකොට අනතුරක් වෙන්නේ නැතුව යන්න පුළුවන් පාරේ ඒරියා අඳුර ගන්න පුළුවන් හරි ඒතර කිසි අනතුරක් වෙන්නේ නැතුව යන්න පුළුවන් දැන් අපි ඔය සාමාන්‍ය ඉස්කෝලේ වල කම්පිටිෂන්ස් වලට අපි හදන ලයින් ෆලෝවිං රොබෝලා සුදු පාට ලයින් එක බ්ලැක් කළු බෑග්ග්‍රවුන්ඩ් එකේ එහෙම නැත්නම් සුදු බෑග්ග්‍රවුන්ඩ් එකේ කළු පාට ලයින් එක ෆලෝ කරන්න. ඉතින් ඒවත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තමයි ඒ රොබෝ තිබ්බම එයා අඳුරගෙන පාත් එකේ ගානට යනවා. හරි. ඒතර ඒ වගේ ඒවා 9 වසර 8 වසර 7 වසර ළමයිනුත් ලයින් ෆලෝවිං රොබෝ වල හදනවනේ. ඒතර ඒකලොත් AI තමයි හදන්නේ. හරිද? It is predicted that self-driving cars will reduce accidents by up to 90%, while smart traffic lights would reduce travel time by 26%. Netflix and YouTube even uses AI to learn what shows you watch and recommend new ones. Uber uses machine learning AI to determine surge pricing, your ride's estimated time of arrival, and how to optimize the services to avoid detours. There's also a new interesting hide-and-seek AI, as shown here by the YouTube channel 2 Minute Papers. In this scenario, two AI teams battle against each other, one outsmarting the other as each round of the game persisted. After a given time, one of the teams figured out how to break the game's physics engine in order to win. This was something that the researchers never anticipated. It's a potent demonstration of AI's problem-solving abilities. The popular app, TikTok, is completely AI-driven, leading to its popularity, as we've covered in a previous video. So now AI is everywhere. It's in our daily lives, even if we're not aware of it. Of course, there's many examples of AI being used, but perhaps the most interesting uses will come after we reach singularity. Singularity is the concept of AI surpassing human intelligence. සිංගියුලාරිටි කියලා concept එකක් තියෙනවා. අර එකෙන් කියන්නේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටමට වඩා කෘත්‍රිම බුද්ධිය ඉහළට ගියොත් යම් දවසක. ඔය මොන ක්‍රමයකට හරි ඒක මිනිස්සුම තමයි හදන්න ඕනේ. හරි. තව සෑහෙන කල් යන්න පුළුවන්. තාමත් ඒක නෑ. තාමයි ගොඩක් දුරයි. හරි.
එහෙම කාලයක් ආවොත් ඒකට තමයි සිංගියුලාරිටි කියලා කියන්නේ. ඉතින් එදාට තියෙන AI ඊට වඩා සෑහෙන ඇඩ්වාන්ස් වෙන්න පුළුවන්, ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම එකක් තාම නැහැ. හරි දැන් මේකේ කියන සිංගියුලාරිටි කියන ගොඩක් දේවල් ඒවා ඔයගොල්ලෝ පස්සේ බලන්න. මම නිකන් ඔයගොල්ලන්ට හින්ට් එකක් විතරයි දෙන්නේ. මේවා නිකන් හොයලා කියවලා බලන්න. මේයි තියෙන්නේ මේ AI වලින් කරපු ඉලස්ට්‍රේෂන් එකක් කියන්නේ ඉමේජ් ඩේටාබේස් එකක් දීලා මූණවල වල හරි මේ මූණවල වල ඉමේජස් ගොඩාක් තියෙන ඩේටාබේස් එකක් දීලා ඒ AI එකෙන් මේ මූණවල වල ෂේප්ස් අනුව ගලපගෙන හදපු පොඩි ඉලස්ට්‍රේෂන් එකක් තියෙන එකක් නිකන් බලන්න. ඒක ආයෙ ස්කිප් වුණානේ. So you don't miss out on any new videos. Okay, so before I leave you, here are some interesting examples of AI outputting data visually. Cheers, guys. Have a good one. Cold Fusion. It's new thinking. හරි ඉතින් ඔහොම ගොඩක් දේවල් තියෙනවා AI ගැන කතා කරන්න. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට පොඩ්ඩක් පේපර් එකට අහන මට්ටමට වඩා ගොඩක් AI ගැන ඔයගොල්ලෝ දන්නවා. හරිද? ඒ නිසා මම හිතනවා අවුලක් වෙන එකක් නැහැ කියලා පේපර් එකේ අහන ඕන දෙයකට AI ගැන කියන්න. ඊට පස්සේ ඔයගොල්ලන් ටියුට් එකේ දාලා තියෙ emotional computing නැත්නම් affective computing කියන එක. හරි. affective computing කියලා කියන්නේ දැන් මේකෙන් ඉස්සලාම ප්‍රශ්නයක් තිබි ගිය අවුරුද්දේ වල පේපර් එකේ ඊට කලින් තිබිලා නැහැ. හරිද? affective computing කියලා කියන්නේ අපි ඔකට කියනවා සිංහලෙන් සිංහල වචන දාලා නැහැ හැඟුම්බර පරිගණනය. හරි. හැඟුම්බර පරිගණනය කියලා කියන්නේ දැන් හැඟීම් එක්ක වැඩ කරන පරිගණනය වගේ අදහසක් නේ තියෙන්නේ. affection නැත්නම් emotions එක්ක වැඩ කරන්න පුළුවන් computing. දැන් artificial intelligence වලම පැත්තක් තමයි effective computing කියලා කියන්නේ. හරි. මේකෙදි වෙන්නේ human effects අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හැඟීම් අඳුර ගන්න පුළුවන් AI නිර්මාණය වෙන එක. ඒ ෆීල්ඩ් එකට තමයි effective computing කියලා කියන්නේ. ඒතර මේකට සාමාන්‍ය පරිගණක විද්‍යාව වගේම මනෝවිද්‍යාව, ඒ කියන්නේ psychology කියන එකත් computer science and psychology integrate කරලා තමයි මේ effective computing කියන පැත්ත යන්නේ. හරි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හැඟීම් අඳුර ගන්න ඕනේ. හරිද? ඒතර මේ දෙකම එකතු කරලා යන ෆීල්ඩ් එකක් තමයි effective computing කියලා කියන්නේ. මේක ගොඩක් වෙලාවට හැඟීම් අඳුර ගන්න. ඒ කියන්නේ දැන් කවුරු හරි දුකින් ඉන්නවා නම් එයාගේ මොබයිල් ඩිවයිස් එකට පුළුවන් නම් ඒක අඳුරගෙන එයාට එක මොන හෙල්ත් සජෙෂන්ස් හරි නැත්නම් මූඩ් එක ෆික්ස් කරන්න සින්දුවක් හරි මොකක් හරි ප්ලේ කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ දේවල් වලට තමයි මේ effective computing සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. හරි මේක ලියා ගන්නවා. මිනිසුන්ගේ හැඟීම් හඳුනා ගැනීමටත් ඒවා අනුකරණය කිරීමටත් පරිගණක විද්‍යාව හා මනෝවිද්‍යාව එක්කොට අධ්‍යයනය කරන ශාස්ත්‍රය කියලා තියෙනවා. හරි. Field of study where psychology and computer science is combined to detect and interpret human emotions. ඉතින් මේවා මතක තියාගන්න. හරිද? පාඩම් කරන්න ඕනේ නැහනේ. කරුණම අවබෝධයෙන් මතක තියාගෙන ඉතින් අහන ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න පුළුවන්. හරි මේ වචනේ හැමෝම කටපාඩම් කරන්න යන්න එපා. හරි ඊට පස්සේ මම මේකේ පෙන්නන්නම් එක්සැම්පල් එකක් මගේ කැම්පස් එකේ රූම්මේට් කරපු ටිකක්. හරි. මේ කියන්නේ කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ අපිට ඩබල් රූම්ස් තිබ්බේ. කියන්නේ දෙන්නෙක් ඉන්න ඕනේ යාළුවෙක් එක්ක කාමරේ ෂෙයා කරගෙන. ඉතින් මම හිටියේ ඉන්දියාවේ කැම්පස් එකේ. ඔයගොල්ලෝ දන්නවනේ ඉන්දියාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක හිටියේ NIT කියලා ඉංජිනේරින් කරන්න. මේ
එතකොට ඒකේ මගේ රූම්මේට් හිටිය ආදේශ් බග්මාර් කියලා. දැන් එයා Google එකේ වැඩ කරේ මෑතක් වෙනකන් දැන් වෙන කම්පැනි එකක වැඩ කරන්නේ. ඒ කියන්නේ ඇමරිකාවේ ඉන්නේ. ඇමරිකාවේ Google එකේ වැඩ කරේ. දැන් එයා ඒ කාලේ මේ ඉද්දි හදපු පොඩි ප්‍රෝග්‍රෑම්ස් ටිකක් තියෙනවා මේක effective computing ළඟින් යන නිසා මම ඒක පොඩ්ඩක් දැම්ම මේකට. හරි අපි බලමු. දැන් මේකේ තියෙන්නේ මේ human effects ම නෙවෙයි මේක නිකන් AI වලට අදාළ දෙයක්. හරිද? මේ artificial intelligence වලට අදාළ දෙයක්. මේක ඊළඟ එක තමයි ගොඩක් effective computing වලට අදාළ වෙන්නේ. දැන් මේකෙදි දැන් මේකට පුළුවන් අපේ ඇහැ යන විදිය අඳුරගෙන ඒ කියන්නේ අපේ behavior එක අඳුර ගන්න පුළුවන්. හරි. يعني අපි ඇහෙන් හරි නහයෙන් හරි දෙන සිග්නල් එකක් අඳුර ගන්න පුළුවන්. දැන් හිතන්න අපි Facebook එක ස්ක්‍රෝල් කරනවා කියලා නැත්නම් Instagram හරි මොකක් හරි ස්ක්‍රෝල් කරනවා කියන අපි උඩට බල බල යනවා. හරිද? එහෙම කරනකොට දැන් අපි අතින් ඕක යවන්න ඕනේ. දැන් අතින් යවන එක වාතයක් නේ. හරි. හැබැයි දැන් අපි ඇහෙන් බලාගෙන යනකොට නිකම්ම ඇහි මූවමන්ට් එක අඳුරගෙන ස්ක්‍රෝල් කරන්න පුළුවන් නම් page එක phone එක නිකම්ම ස්ක්‍රෝල් කරනවා. මම උඩ පැත්ත බැලුවොත් උඩට ස්ක්‍රෝල් වෙනවා, යට පැත්ත බැලුවොත් යටට ස්ක්‍රෝල් වෙනවා. එතකොට අපි අතින් මුකුත් කරන්න ඕනේ නැහැ. හරි. අන්න ඒ වගේ සිස්ටම් එකක් හැදුවා මේ ආදේශ් Linux වල තමයි මේක හදලා තියෙන්නේ. මේක පොඩි වීඩියෝ එකක් බලන්න මේ ඒ තියෙන ටිකත් එක්ක මම මේක පොඩ්ඩක් දැම්මා. හරි. ඒකට අපි මූණ ඉස්සුවොත් හරි පහත් කරොත් හරි මේක ඇහි අයි ට්‍රැකින් වලට දාන්නත් පුළුවන්, නහයට වගේ දෙන්නත් පුළුවන්. අපි මූණ වෙනස් කරන විදිය අනුව උඩට පහළට ස්ක්‍රෝල් වෙනවා ඔටෝමැටිකලි. ඒත් එක්කම දැන් නහය මෙහෙම කරොත් එහෙම අනිත් ටැබ් එකට යනවා. ඊට පස්සේ ඊළඟ ටැබ් එකට යනවා. ඒ වගේ අපිට මේ මවුස් එකක් නැතුව fully automate අපේ face gestures වලින් කරන්න තමයි හදපු එකක් මේක. හරි. දැන් ඔයගොල්ලෝ පේනවා ඉතින් මේ පැත්තේ මූණ නිකන් එහාට මෙහාට කරාම ඊළඟ ටැබ් එකට යනවා. හරි. එහෙම ඒ වැඩක් කරන්න පුළුවන් එකක් තමයි මේක. ඊට පස්සේ ඊළඟ එක මම පෙන්නන්නම්. හරි. දැන් මේකේ තියෙන emotional computing නැත්නම් effective computing වලටම example එකක්. හරි. මේකෙදි දැන් මේ කෝඩ් එක ලියලා තියෙන්නේ ඔයගොල්ලෝ පේනවා ඇති මේ CPP කියලා තියෙන්නේ. C++ වලින්. හරි. මේක Python උත් තියෙනවා. ඒ Python එක තියෙන්නේ අර CSV එකක් හදන්න විතරයි මොනවාද කියලා ඔයගොල්ලෝ පස්සේ ඉගෙන ගන්නේ. මේකද අපි use කරලා තිබ්බේ OpenCV කියන ටෙක්නොලොජි එකෙන් තමයි අර face recognition වලට ඕනේ libraries ටික භාවිත කරලා තිබ්බේ. නිකන් මේකෙදි වෙන්නේ webcam එකකින්ම අරගෙන input එක ඒකේ පුළුවන් අපි hina වෙනකොට hina වෙනවා කියලා අඳුර ගන්න පුළුවන්. හරි. දුකින් ඉන්නවා නම් දුකින් ඉන්නේ. පුදුම වෙලා ඉන්නවා නම් පුදුම වෙලා ඉන්නේ කියලා ඒ ටික අඳුර ගන්න පුළුවන් පොඩි software එකක්. ඒ කියන්නේ ඒකත් AI එකක්. ඒතර මේකේ අර human emotions අඳුර ගන්න නිසා. හරි. මේක අපි effective computing නැත්නම් හැඟුම්බර පරිගණනය කියන එකට දාන්න පුළුවන්. හරි. නිකන් පොඩ්ඩක් බලන්න. මේ යන්නේ තාම මේ ඒකේ කෝඩ් එක රන් කරාම තමයි රන් වෙන්න පටන් ගන්න. හරි. ඒතර අපි ඉස්සෙල්ලාම මේකට ෆීඩ් කරනවා. මැෂින් එකට ලර්න් කරනවා මේ පුදුමින් නම් මෙහෙමයි ඩිස්කස්ට් එක නම් මෙහෙම පෙන්වන්නේ sad feeling එක happy feeling එක කියන්නේ smiling ඒ ටික දුන්නට පස්සේ එයා ඒ ටික ඒ patterns අධ්‍යයනය කරනවා. ඒතර අපේ lips වල posture එක අධ්‍යයනය කරගන්නවා. කොහොමද තියෙන්නේ කියලා pattern එකක් identify කරගෙන ඊට පස්සේ අපි වීඩියෝ ස්ට්‍රීම් එක දුන්නට පස්සේ වීඩියෝ එකේ ඒක අඳුර ගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතනින් වැටෙනවා sad, surprised, හරි, depressed නැත්නම් disgust, happiness, හිනා වුණාම happy, අර විදිහට කට තිබුම sad, surprised. හරි ඒක එකක් ගන්නට පෙන්නනවා මෙතන. හරි. ඉතින් මේක effective computing වලට උදාහරණයක් කියලා ගන්න පුළුවන්. ඒත් එක මේකේ අපිට දැන් තියෙන වාහන වලත් තියෙන ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. දැන් ඩ්‍රයිවර්ගේ ඇහැ පීවිලා තිබ්බොත් ගොඩක් වෙලා දැන් සමහරවල් ඩ්‍රයිවර්ස්ලා නිින්ද යනවානේ. නිින්ද ගියොත් ඒක අඳුර ගන්න පුළුවන්. අඳුරගෙන මොකක් හරි සේෆ්ටි ප්‍රිකෝෂන් එකක් අරගෙන වාහනේ සයිඩ් කරලා නවත්තන්න හරි ඒ වගේ වැඩ කරන්න පුළුවන් වාහන තියෙනවා. හරිද? එතකොට මේ නැත්තම් සතුටින් දින්නේ දුකින් දින්නේ කියලා බලන්න පුළුවන්. ඒත් එක්ක මේ සමහර තැන්වලදී මේ වගේ ටෙක්නොලොජිස් යූස් කරනවලු ගොඩක් ඇඩ්වාන්ස් ඒවා අපි දන්නෙත් නෑ රහස් විදියට තියාගෙන ඉන්න දේවල් CIA එක FBI වගේ ඒ කියන්නේ එයාපෝට් වලම හයි කරලා තියෙන ඒවා. හරි. ඒතර මේ මිනිස්සයා නිකන් වෙන භයානක වැඩක් කරන්න එනවා නම් අඳුර ගන්න පුළුවන්. එයාගේ ඒ පේන විදියෙන් කියලා එහෙම තියෙනවා. හරි. ඒව ගැන අපි දන්නේ නැහැ. තවස් ගොඩක් අධ්‍යයනය කරන්න වෙන මේ පැති ගැන. ඒතර දැන් එයාපෝට් එකේ වගේ එහෙම එකක් දාලා තියෙනවා නම් මොකක් හරි දැන් ත්‍රස්තවාදී ක්‍රියාවක් වගේ කරන්න නේ කෙනෙක් ඒ ගෙස්චර්ස් වලින් අඳුර ගන්න පුළුවන්.
ඒවා එහෙම තියෙනවා සමහර තැන්වල. කියන්නේ CCTV කැමරාවලට මේවා එම්බෙඩ් කරලා තියෙනවා. ඒතර ඒ වීඩියෝ එකක දැන් කවුරු හරි හොරෙන් මොන හරි ගත්තොත් ඒක මේක හොරෙන් ගත්තා කියලා රෙකෝඩ් වෙනවා. වගේ දේවල් ඔටෝමැටිකලි වීඩියෝ එකකින් අඳුර ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. හරිද? ඒතර එහෙම අඳුරගෙන ඇලර්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවා ඉස්සරහට හැදෙයි. මේ නිකන් උදාහරණ ටිකක් විතරයි පෙන්වුවේ. හරි? ඒතර මේක මේ රූම්මේට් ගේ ප්‍රෝග්‍රෑම් එකක්. නිසා මම මේක දැම්මේ තව ඕන තරම් උදාහරණ තියෙනවා. හරිද? මේකට කතා කරන්නේ මේ අමේදී ඉන්දියාවේ හරි ඒ කාලේ ෆොටෝ එකක් ගාපේක වෙන රූම්මේට්. හරි. ඊට පස්සේ අපි යනවා software agents මුදුකාංග කාරක ගැන කතා කරන්න. මේකෙන් තමයි වැඩියම ඔය පාඩමේ ප්‍රශ්න එන්නේ. හරි දැන් අපි කතා කරා artificial intelligence ගැන ඊට පස්සේ effective computing ගැන කතා කරා. effective computing ගැන හැඟුම්බර පරිගණනය. හැඟුම්බර පරිගණනයේදී වෙන්නේ අර මිනිස්සුන්ගේ හැඟීම් එක්ක වැඩ කරන යන්ත්‍ර හදන එක. හරි. ඒතර මේකෙදි මම තව පොඩ්ඩක් දේවල් ටිකක් තියෙනවා කතා කරලා ඉන්නම් හැඟුම්බර පරිගණනයේදී. මේ මිනිස්සුන්ගේ හැඟීම් කියවම දැන් හිතන්න අපි රොබෝ කෙනෙක් හදනවා. ඒ රොබෝ කාගේ හරි හැප්පුණාට පස්සේ යාට සොරි කියලා යන්න පුළුවන් වගේ දේවල්. දැන් මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් නේද? දැන් අපි මේ පාඩමේදී කතා කරන දෙයක් තමයි machine to machine coexistence කියන එක. කියන්නේ යන්ත්‍ර සහ සම්බන්ධතාව. සහ මේ යන්ත්‍ර සහ මිනිස් සහ සම්බන්ධතාව. ඒ කියන්නේ human to machine coexistence. ඒ කියන්නේ මිනිස්සුයි යන්ත්‍රයි මේ එකට මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. එතකොට මිනිස්සුන්ට ඇඩැප්ට් වෙනවා යන්ත්‍රවලට. හරි. ඒතර දැන් අපි සාමාන්‍ය කවුරුරි ඇඟේ හැප්පුණොත් සොරි කියලා යනවා වෙන්න පුළුවන්. සමහර කට්ටිය නම් බැලලා යනවා වෙන්න පුළුවන්. මේ අපි යන්ත්‍රයකට ඒ වගේ දේවල් කවුරුරි ඇඟේ හැප්පුණොත් සොරි කියන්න වගේ දේවල් ෆීඩ් කරන්න පුළුවන්. සොරි කියන්නේ රෙකෝඩින් එකක් කියන්න හරි ඒ වගේ දේවල් දාන්න පුළුවන්. ඒතර ඒකත් effective computing category එකට තමයි යන්නේ. මේවට උදාහරණ මුකුත් එහෙම ලිව්වේ නැහැ. ඒවා ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න මේ කතා කරන ඒ වගේ. හරි. ඔළුවේ කියන්නේ සාමාන්‍ය දේවල්. හරි. ඊට පස්සේ අපි යන මුදුකාංග කාරක. මේක තමයි මේ පාඩමේ තියෙන වැදගත්ම කොටස. මොකද හැමදාම ප්‍රශ්න A level paper එකේ අර business පාඩමත් එක්ක join කරලා දෙන්නේ මේක. හරිද? software agents කියන එක තමයි business පාඩමත් එක්ක join කරලා දෙන්නේ. ඒ නිසා මේක තමයි තියෙන වැදගත්ම කොටස. ඒතර මේකේ මම මුකුත් වෙනස් කරේ නැහැ. ඔය දාලා තියෙන note එක එහෙන් පිටින්ම ඔයගොල්ලෝගේ ගුරු අත්පොතේ තියෙන note එක. හරි teachers guide එකේ තියෙන note එක තමයි මේ දාලා තියෙන්නේ. හරිද? දැන් ඔයගොල්ලෝගේ tute එකේ agent software කියලා පොඩි ඉඩක් ඇති. පුළුවන් තරම් අඩු ඉඩක් පාවිච්චි කරලා නැත්නම් ඒක දෙකට බෙදාගත්තත් කමක් නැහැ. එහා පැත්තෙන් properties ටික ලියන්න ඕනේ. හරි? ඒ කියන්නේ මේ මුදුකාංග කාරකවල තියෙන ලක්ෂණ ලියන්නත් ඕනේ. ඒක තමයි වැඩිපුර තියෙන්නේ. මේ දෙක පොඩියට ලියා ගන්න. පොඩියට කියන්නේ පුළුවන් තරම් අඩු පේලි ගානක් හරි චූටියට හරි නැත්නම් වෙනම sticky note එකක් වගේ අලවලා මේක ලියුවත් අවුලක් නැහැ. අනිත් ටික තමයි ඊටත් වඩා ඕනේ වෙන්නේ. හරි? ලියා ගන්න කලින් පොඩ අහගන්නකො මොකද්ද software agent කෙනෙක් කියන්නේ කියලා. මුදුකාංග කාරකයක්. හරි? දැන් ඕගොල්ලොන් සාමාන්‍යයෙන් මේකට මේ මුදුකාංග කාරක කියන සිංහල වචනේ දැම්මේ ළඟදී. මේකට ඉස්සර කිව්වේ පරණ සිලබස් එකේදී අපි කිව්වේ නියෝජිත මුදුකාංග කියලා. හරි නියෝජිතයෙක් කියලා කියන්නේ ඒජන්ට් කෙනෙක්නේ. හරිද? ඒජන්ට් කියලා අපි කියන්නේ. දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලනකොට හරි ටීවී සීරීස් වල හරි නිතරම ඒජන්ට් කියන වචන ඇහෙනව නේද? හරි ඒජන්ට් කෙනෙක් කියලා අපි කියන්නේ. දැන් ඒ වගේ දෙනම් කියන්නේ කො CIA ඒජන්ට් කෙනෙක් කියයි. එහෙම නැත්නම් FBI ඒජන්ට් කෙනෙක් ඉන්නවා කියයි. හරි. එහෙමනේ සාමාන්‍යයෙන් ඒජන්ට්ස්ලා ගැන කතා කරද්දී කියන්නේ. ඒතර ඒ ඒජන්ට් concept එකෙන් මේක පැහැදිලි කරන්න ගොඩක් ලේසියි. CIA ඒජන්ට් කෙනෙක් කියලා හිතන්නකො නිකන් මම මේ කියන්න යන දේවල් ටික ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න ලේසියි. හරි. දැන් එහෙම නැතුව අපි ඉස්සරහ software පැත්තෙන් හිතමු. ඊට පස්සේ මම ඒක ගලපලා දෙන්නම් අනිත් එකත් එක්ක properties ටික ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න පුළුවන්. ඒ නිසා software agent කෙනෙක් කියන්නේ මොකද්ද? Software agent is a software which acts as an agent for users or another program. ඒ කියන්නේ එක software එකක් වෙනුවෙන් හරි තව වෙන user කෙනෙක් වෙනුවෙන් හරි පෙනී ඉන්න software එකකටම තමයි software agent කෙනෙක් කියලා කියන්නේ. හරි. Program work in autonomously කියලා කියන්නේ යාට ස්වයංක්‍රීයව වැඩ කරන්න පුළුවන් and continuously කියන්නේ එක දිගට වැඩ කරන්න පුළුවන් in a particular environment. ඒ කියන්නේ දීලා තියෙන පරිසරයේ ස්වයංක්‍රීයව එක දිගට වැඩ කළ හැකි තවත් මුදුකාංගයක් හෝ පරිශීලකයෙක් වෙනුවෙන් ක්‍රියාත්මක වන software එකකට agent software එකක් කියලා කියනවා. හරි දැන් ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. මම තව ටිකක් පැහැදිලි කරන්නම්. සිංහලෙන් තියෙන එකත් අපි නිකන් කියවුවොත්. සුවිශේෂ පරිසරයක ස්වයංක්ත සහයි කොහොමද තේරෙන්නේ නැහැ නේද? හරි ස්වයංක්ත සහ අඛණ්ඩ තවත් එක් ක්‍රමලයක ක්‍රියාවක් හෝ පරිශීලකයන් සඳහා ක්‍රියා කරන්නෙකු ලෙස ක්‍රියාවේ යෙදවෙන මුදුකාංගයකි. ඔය කියන්නේ මෙහෙම එකක්.
එක software එකක් වෙනුවෙන් වැඩ කරන තව software එකක්. එහෙම නැත්නම් ඒ කියන්නේ user කෙනෙක් වෙනුවෙන් වැඩ කරන තවත් software එකක්, agent කෙනෙක්. එක software එකක agent කෙනෙක්. හරි. මේකට උදාහරණ විදිහට මම පෙන්නනවා ඔයගොල්ලන්ට. දැන් මගේ computer එකේ මම නිකන් task manager එකට ගියොත් එහෙම හරි දැන් මේ වෙලාවේ programs ගොඩක් run වෙනවා. හරි. එතකොට දැන් මගේ virus guard එකත් run වෙනවා. ඒතර virus guard software එක වෙනම තියෙනවා. දැන් මේ background process එකේ තියෙන්නේ. ඔයගොල්ලෝ බැලුවොත් මෙතන තියෙනවා මගේ virus guard එක Bitdefender කියන එක. හරි. එතකොට ඔයගොල්ලෝ නිකන් බැලුවොත් Bitdefender update service කියලා වෙනම එකක් තියෙනවා. Bitdefender security service කියලා වෙනම එකක් තියෙනවා. Bitdefender redline update කියලා වෙනම එකක් තියෙනවා. මේක update agent කෙනෙක්. BD agent කියලා වෙනම එකක් තියෙනවා. මේ BD agent කියන්නේ BD විකුණන කෙනෙක් නෙමෙයි. Bitdefender agent. ඊට පස්සේ මෙතන ආයේ Bitdefender agent කියලා තව එකක් තියෙනවා. ඒක යටතේ තවත් ඒවා තියෙනවා. product agent service ඔහොම කියලා. ඊට අමතරව main program එකත් වෙනම තියෙනවා. හරි. ඒ කියන්නේ මගේ දැන් Bitdefender main program එක මේක double click කරාම මට open කරගන්න පුළුවන්. ඒතර මේක වෙනම program එකක්. ඒතර මේ Bitdefender කියන program එකට agentsලා ගොඩක් ඉන්නවා. දැන් මේ Bitdefender agent කියලා වෙනම program එකක් තියෙනවානේ. මෙතන BD agent කියලා තියෙනවා. මෙතන update agent කෙනෙක් ඉන්නවා, security agent කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ එක program එකේ නියෝජිතය ගොඩක් ඉන්නවා. හරිද? ඒ programs වලට වෙන වෙනම task අපිට දීලා තියෙනවා. හරිද? දැන් example එකක් කිව්වොත් මෙහෙම දැන් හිතන්න දැන් virus guard වලට පුළුවන් සාමාන්‍යයෙන් pen drive එකක් connect කරාට පස්සේ ඒකේ virus එකක් තිබ්බොත් identify කරගන්න. එතකොට virus guard එකේ තියෙනවා agent එකක්. agent කියන්නේ දැන් virus guard main program එකේම අපිට ලියන්න අමාරුයිනේ pen එක connect කරොත් අඳුරගෙන scan කරන්න කියන ටික. ඒතර අපි ඒක agent කෙනෙක්ට දෙනවා. හරි අපි මේ virus guard එක install කරනකොට මේකේ sub process එකක් විදිහට sub program එකක් විදිහට agent කෙනෙක් ඉන්නවා. ඒ agent කරන්නේ දැන් අපිට දාන්න පුළුවන් agent කෙනෙක් USB device එකක් connect කරොත් ඒක virus guard එකට notify කරන agent කෙනෙක්. හරි. ඒතර ඒ agent හැමතිස්සෙම continuously listen කරගෙන ඉන්නවා. එයාගේ එකම කාර්යය, එකම ක්‍රියාව තමයි අපේ computer එකට USB device එකක් connect කරාද කියලා දැනගන්න. හරි. ඉතින් ඒක එයා හැමතිස්සෙම වැඩ කරනවා. USB device එකක් connect කරොත් කොයි වෙලාවෙ හරි එයා virus guard එකට signal එකක් දෙනවා USB device එකක් connect කරා කියලා. එතකොට virus guard එකකින් ආපහු තව agent කෙනෙක් ඉන්නවා virus scanning agent කෙනෙක්. හරි. ඒතර එයාට signal එකක් දෙනවා මෙන්න මෙහෙම USB device එකක් connect කරලා තියෙනවා. ඒක ස්කෑන් කරන්න. ඒතර ස්කෑනින් ඒජන්ට් කෙලින්ම අර USB එක ස්කෑන් කරලා වෛරස් එකක් තිබුණොත් ආයෙ වෛරස් ගාඩ් එකට නොටිෆයි කරනවා. ඒතර අර ඒ ඒජන්ට්ස්ලා වැඩ කරන්නේ වෛරස් ගාඩ් එක වෙනුවෙන්. තේරුණාද? කියන වෛරස් ගාඩ් එකේ නියෝජිතයෝ ඒජන්ට්ස්ලා. ඒ නිසා තමයි මේ Bitdefender agent නැත්නම් BD agent ඔහොම තියෙන්නේ. ඒතර Zoom එකට වෙනම ඒජන්ට්ස්ලා ඉන්නවා. හරි. එක එක programs වලට වෙන වෙනම ඒජන්ට්ස්ලා තියෙන්න පුළුවන්. මේ Zoom එකේ යටතේ ඒජන්ට්ස්ලා මේ meeting controls participants ඔහොම වෙන වෙනම set එකක්ම තියෙනවානේ. හරිද? ඒතර ඒවට අපි agents ලා කියලා කියනවා. හරි? එතකොට දැන් අර මම ඔයගොල්ලන්ට නිකන් මතක තියාගන්න කිව්වේ මේ CIA agent කෙනෙක්. මේ නම් ජොනි ඉංග්ලිෂ් ඉන්නේ මේ ඒත් agent කෙනෙක් තමයි. හරිද? British intelligence service එකේ. කොහොම හරි මේ agents ලා ගැන ගත්තොත් දැන් ඔයගොල්ලෝ CIA agent කෙනෙක් කියලා නිකන් හිතන්නකෝ. එතකොට CIA agent කෙනෙක්ව පත් කරන්නේ CIA එකෙන්. ඒතර එයා වැඩ කරන්නේ CIA එක වෙනුවෙන්. හරිද? ඒතර දැන් Bitdefender virus guard එකේ agent කෙනෙක් දාන්නේ Bitdefender එකෙන්. ඒතර ඒ agent වැඩ කරන්නේ Bitdefender එක වෙනුවෙන්. හරිද? දැන් CIA එකේ agent කෙනෙක්ට අපි මොකක් හරි specific mission එකක් දුන්නම, ඒ කියන්නේ එයාට යම්කිසි නිශ්චිත කාර්යයක් දුන්නම, එයා ඒ වැඩේ තමයි කරන්නේ. ඒ වගේ computer එකේ agent කෙනෙකුත් එයාට නිශ්චිත කාර්යයක් තියෙනවා. එයා වෙන වෙන වැඩ කරන්නේ නැහැ. හරිද? එයාට තියෙන නිශ්චිත කාර්යය තමයි එයා කරන්නේ. එයා එහෙම තමයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඒ නිසා එයා කරන්නේ ඒ යම්කිසි නිශ්චිත කාර්යයක්. ඒ කියන්නේ අපි කියනවා goal oriented නැත්නම් object එකක් තියෙනවා. එයාට වෙනම objective එකක් තියෙනවා. හරි objective oriented. ඒ objective එකේ අරමුණ විතරයි එයා සාක්ෂාත් කරන්නේ. දැන් ඔය CIA agents ලා එහෙම කියලා කියන්නේ සෑහෙන military training එකක් දීලා තියෙන ඒ වෙනුවෙන්ම හදපු කට්ටියනේ. ඒතර ඒගොල්ලෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. දැන් CIA agent කෙනෙක්ව අපි කාන්තාරයකට ගිහින් දුන්නත් දැම්මත් මිෂන් එකක් කරන්න කියලා කැලේකට ගිහින් දැම්මත් ඒගොල්ලන්ට ඒ වැඩේ කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවානේ. ඒකයි මෙතන තියන්නේ software එකකත් they work autonomously and continuously in a particular environment. දෙන ලද ඕනෑම පරිසරයක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඕනෑම නෙවෙයි. ඒ දෙන ලද පරිසරයට එයාට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ දැන් අපි ඒ software එක install කරේ Windows වල නම් Windows වල. ඒ software එක install කරේ Linux වල නම් Linux වල. හරි. Mac OS එකේ නම් Mac OS එකේ එයාට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ.
හැබැයි ඒක වැඩ කරන්න ඒ OS වල වැඩ කරන විදිහට කෝඩ් කරලා තියෙන්නත් ඕනේ. හරි. ඒතර ඕනම පරිසරයක ඉන්න පුළුවන් වෙන්න ඕනේ autonomously තනියෙන් වැඩේ කරන්න ඕනේ. දැන් CIA agent කෙනෙක්ට එයාට mission එකක් දීලා යවුවම හැමතිස්සෙම එක්කෙනෙක්ට එයා දිහා බලන් ඉන්න බෑනේ. එයා තනියෙන් ඒ mission එක කරනවා. හරි. අන්න ඒ වගේ අදහසක් කියලා හිතේ තියාගන්න. ඒතර එයා වැඩ කරන්නේ කවුරු හරි වෙනුවෙන්. එයා ගිහිල්ලා වැඩේ තනියම කරලා එනවා. ඒ අදාළ පරිසරයේ continuously වැඩ කරනවා. හරි. තව දේවල් තියෙනවා මම ඒක ඉතුරු notes ටිකත් එක්ක විස්තර කරන්නම්. ඊට පස්සේ multi agent systems කියලා ඔයගොල්ලෝ සිලබස් එකේ වෙනම තව එකක් දාලා තියෙනවා. multi agent system එකක් කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන සමහර ෆිල්ම් වල දැන් සමහර ෆිල්ම් වල හරි එක ඒජන්ට් කෙනා ඉන්නේ ඌ ගියා තනියම ගේම දුන්නා ආවා. හරිද? සමහර ෆිල්ම්ස් වල තියෙනවානේ දැන් ටීම් එකක් හදනවානේ. ටීම් එකක් හදනකොට එක්කෙනෙක් ඉන්නවා එයාට හොඳට ගහ ගන්න පුළුවන් එක්කෙනෙක්. හරි. තව එක්කෙනෙක් ඉන්නවා වෙන පුළුවන් හැක් කරන්න පුළුවන් එක්කෙනෙක්. හරිද? ඒ කියන්නේ හැකින් IT පැත්ත හොඳට දන්න එක්කෙනෙක්. තව එක්කෙනෙක් ඉන්නවා සෝෂල් ස්කිල්ස් හොඳ. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක හොඳට කතා බහ කරලා රවට්ටලා විස්තර ගන්න පුළුවන් ඒ වගේ කට්ටිය. හරි. එහෙම එක එක ටැලන්ට්ස් තියෙන ගොඩ දෙනෙක් එකතු වෙනවා තමයි මිෂන් එකට යන්නේ. මොකද ඒගොල්ලොන්ගේ ඒ තනි ටැලන්ට්ස් එකතු වෙලා වැඩක් ගත්තට පස්සේ අර ඔබ්ජෙක්ටිව් එකට යන්න ලේසියි. ඒ හැමෝම වැඩ කරන්නේ එකම ඔබ්ජෙක්ටිව් එකක් වෙනුවෙන්. හැබැයි ඒගොල්ලොන්ගේ එක එක්කෙනාගේ වෙන වෙනම ටැලන්ට්ස් තියෙනවා. ඒතර දැන් මගේ අර බිග් ඩිෆෙන්ඩර් වෛරස් කාඩ් එකේ ඒජන්ට්ස්ලා ගොඩක් හිටියානේ. ඒ එක එක ඒජන්ට් කරන්නේ එක එක වැඩ. හරි. හැබැයි ඒ හැමෝගෙම එකතු වෙලා වැඩ කරාම තමයි මගේ කම්පියුටර් එක වෛරස් නැතුව තියාගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ ඔබ්ජෙක්ටිව් එකට යන්නේ. හරිද? අන්න ඒ වගේ සිස්ටම් එකකට අපි කියන මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් කියලා. ඒ කියන්නේ එකම software එකට agents ගොඩක් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ collaboratively කියන්නේ සහයෝගයෙන් වැඩ කරලා අපිට ඕනි කරන අන්තිම output එක අරන් දෙනවා. objective එක අරන් දෙනවා. හරි. ඒතර දැන් ඔයගොල්ලෝගේ level paper වල ප්‍රශ්න තිබිලා තියෙනවා මේ multi agent systems සහයෝගයෙන් වැඩ කරන්නත් පුළුවන්, තරඟකාරී වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එකම වැඩේ කරන්න ඒජන්ට්ලා දෙන්නෙක් හිටියොත් තරඟකාරී වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම වැඩි ආරක්ෂාවට කියලා මගේ කම්පියුටර් එකට වෛරස් ගාඩ් දෙකක්ම දානවා. හරි. බිග් ඩිෆෙන්ඩර් එක තියදී Avast එක හරි Kaspersky හරි මොකක් හරි තව වෛරස් ගාඩ් එකක් දානවා. එතකොට මොකද වෙන්නේ? දැන් අර පෙන් එකක් කනෙක්ට් කරාද කියලා වෛරස් ගාඩ් දෙකෙන්ම වෛරස් ස්කෑනර්ස් වලට notify කරනවා පෙන් එකක් කනෙක්ට් කරාම. ඊට පස්සේ වෛරස් ගාඩ් දෙකෙන්ම ඕක ස්කෑන් කරන්න පටන් ගන්නවා. ඒතර ඒ පෙන් එකට එක ප්‍රෝග්‍රෑම් එකක් ඒ ෆයිල් එක ලොක් කරාම අනිත් ප්‍රෝග්‍රෑම් එකට ඒක ඇක්සස් කරන්න බෑ. ඒතර එතන ඩෙඩ් ලොක් එකක් එනවා. හරි. ඒතර අනිත් එක්කෙනා එක කොටසක් අල්ලගෙන එක්කෙනා තව කොටසක් අල්ලගත්තොත් දෙන්නට මුකුත් කරන්න බෑ. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් හිතන්න එකම මිෂන් එකට අපි CIA ඒජන්ට් කෙනෙකුයි FBI ඒජන්ට් කෙනෙකුයි දානවා. දෙන්නම යන්නේ එකම මිෂන් එකට. දැන් ඔය කේස් එක විසඳන්න නම් ෆයිල් දෙකක් තියෙනවා. ඔය දෙකම ඕනේ. හරි. ඒ දෙකේම තියෙන තොරතුරු ඕනේ මේ කේස් එක විසඳන්න. හැබැයි FBI ඒජන්ට් එක ෆයිල් එකක් ගන්නවා, CIA ඒජන්ට් අනිත් ෆයිල් එකක් ගන්නවා. දැන් උන් දෙන්නට මේක විසඳ ගන්න බෑ. මොකද ඒ ෆයිල් දෙකම එක්කෙනෙක් ගාව තියෙන්න බෑ මේක විසඳන්න. ඒතකොට කම්පිටිටිව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තරඟකාරී වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ස්ලෝ වෙන්න පුළුවන්. සිස්ටම් එක අපිට ඔබ්ජෙක්ටිව් එකට යන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සහයෝගයෙන් වැඩ කරොත් ඒජන්ට්ස්ලා ඔක්කොමලා අර එක එක්කෙනාගේ ටැලන්ට්ස් යූස් කරලා කොලැබොරේටිව්ලි අපිට අපේ ඔබ්ජෙක්ටිව් එකට ලේසියෙන් යන්න පුළුවන්. එක ඒජන්ට් කෙනෙක් දාන්නට වඩා. හරි. ඒ වගේ සිස්ටම්ස් තමයි මල්ටි ඒජන්ට් සිස්ටම්ස් කියලා කියන්නේ. දැන් අපිට පේපර් එකේ ගොඩක් වෙලාවට මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් අඳින්න තමයි එන්නේ. හරි. දැන් මෙතනදී අපි ඒජන්ට්ස් කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්නවා විතරනේ. ඊට පස්සේ දැන් මම ප්‍රශ්න කරද්දී තමයි කෙලින්ම අඳින්න යන්නේ. agents of agent diagram කියන ලේසිම diagram එක අපේ syllabus එකේ තියෙනවා. කිසිම rules එහෙම ගොඩාක් නැහැ. දැන් ඔයගොල්ලෝ තාම systems පාඩම කරේ නැහැ නේ. ඒකේ DFD අඳින්න තියෙනවා. දැන් ER diagram නම් යන්දානේ නේද? DFD අඳිනකොට එහෙම rules ගොඩාක් තියෙනවා. දැන් agent diagrams වල එහෙම කිසිම rule එකක් නැහැ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මාරම ලේසි. ඔයගොල්ලෝ මේක ඉගෙන ගත්තේ නැතත් හිතලා හඳින්න පුළුවන්. එහෙම පාඩමක් මේක. හරිද? ලේසි දැනට ඔය කියන concepts ටික ඔලුවට දාගන්න හරියට. හරි. දැන් මම හිතනවා මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි ඇති කියලා. A computerized system composed with multiple interacting agent systems in a particular environment. හරි. සුවිශේෂී පරිසරයක බහුවිධ මේ සිංහල එක නම් තේරෙන්නේ නැතුව ඇති අර ටීචර්ස් ගයිඩ් එකේ තියෙන එකම තමයි දැන් මේ. හරිද? මේ ටික ලියා ගන්නකො ඔයගොල්ලෝගේ ටියුට් එකේ මල්ටි ඒජන්ට් සිස්ටම් කියන එකත් පොඩියට ලියා ගන්න. ඊට පස්සේ අපි මේ වගේ ප්‍රොපර්ටිස් ටික කතා කරන්න යන්නේ. කියන්නේ කාරක මුදුකාංග වල තියෙන ලක්ෂණ. එතකොට හැමතිස්සෙම ඒජන්ට් software ගැන කියපු ගමන් CIA ඒජන්ට් කෙනෙක් මතක් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට ආයා තනියෙන් වැඩ කරනවා, දීලා තියෙන ඔබ්ජෙක්ටිව් එක තමයි කරන්නේ. ඔන්න ඔය ටික යන්න පුළුවන් වෙයි. හරි හිතා ගන්න පුළුවන් වෙයි. හරිනේ මේක ලියලා ඉවරයිනේ. එහෙනම් අපි මේ වගේ ලක්ෂණ වලට යන්න. දැන් මේ ටික තමයි ඔතන ලියා ගන්න ඕනේ. ලියලා තියෙන්න ඕනේ දේවල් ටික. හරිද? අර ටික තියෙන්නත් ඕනේ. මේ ටිකත් ඔතන දාගන්න. පළවෙනි දේ කාරක මුදුකාංග වල ලක්ෂණ වල පළවෙනි දේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය හැක.
හරි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය හැක. ඒ කියන්නේ ඔටොනමස්. තනියෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සෙල්ෆ් ඔටොනමස් කියලා කියන එයා තනියම ඉන්පුට් අවුට්පුට් දෙකමත් අරගෙන තනියෙන් වැඩ කරන සෙල්ෆ් ඔටොනමස් ඒවා කියලා කියනවා. මේ ඔටොනමස් කියන්නේ එයාට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එයාට දීලා තියෙන කාර්යය. හරි. ඊට පස්සේ දෙවෙනි එක ගෝල් ඔරියන්ටඩ්. නිශ්චිත අරමුණක් වෙනුවෙන් ක්‍රියා කරයි. ඒතර එයාට ගෝල් එකක් නැත්නම් ඔබ්ජෙක්ටිව් එකක් තියෙන අරමුණක් තියෙනවා. ඒ අරමුණ අචීව් කරන්න තමයි වැඩ කරන්න වෙන වැඩ කරන්නේ නැහැ. හරි. දැන් ඕගොල්ලෝගේ අරමුණ වෙන්න ඕනේ මොකද්ද මේ දවස්වල? 2022 A level paper එකේ IT වලට ඒකක් ගන්න එක. IT නෙමෙයි සබ්ජෙක්ට්ස් තුනම ගැන හිතන්න. තුනටම හොඳ රිසල්ට් එකට යන එක තමයි ඔබ්ජෙක්ටිව් එක. හැබැයි ඔයගොල්ලෝ ඒ ඔබ්ජෙක්ටිව් එක ඕන වැඩ විතරද කරන්නේ? නෑනේ හැම වැඩේම කරනවානේ. හරිද? ඒතකොට දැන් ඒජන්ට් සොෆ්ට්වෙයාර් හැබැයි එහෙම නෑ. ඒගොල්ලෝ ඒ දීපු ස්පෙસિෆික් වැඩේ විතරයි ටාගට් කරලා ඒකට තමයි වැඩ කරන්නේ. එහෙම නැතුව මේ හැම වැඩේම කරන්නේ නෑ. හරිද? ඊට පස්සේ can work continuously in the given environment. දීලා තියෙන environment එකේ දී ඇති පරිසරය අඛණ්ඩව ක්‍රියාත්මක විය හැකියි. continuously වැඩ කරන්න පුළුවන්. හරිද? අර CI agent කෙනෙක්ට අපි කාන්තාරයක මිෂන් එකක් දුන්නොත් එයාට ඒකේ කාන්තාරේ වැඩේ කරන්න පුළුවන් වෙන්න බෑ අන්න ඒ වගේ. හරි? can work continuously in the given environment. හරිද? ඊට පස්සේ පරිශීලකයෙකු මුදුකාංගයක් හෝ තවත් කාරකයක් වෙනුවෙන් ක්‍රියාත්මක විය හැකියි. කියන්නේ මෙයාට යූසර් කෙනෙක් වෙනුවෙන් ඉන්න ඒජන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුදුකාංගයක් වෙනුවෙන් ඉන්න ඒජන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් තවත් ඒජන්ට් කෙනෙක්ගේ ඒජන්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. හරි තව ඒජන්ට් කෙනෙක් දාපු ඒජන්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. can work for a user software or another agent. හරි. يعني ඒජන්ට් කෙනෙක් තවත් ඒජන්ට් කෙනෙක් කියලා තව වැඩක් කරගන්න වෙන්න පුළුවන්. ඒව දැන් අපි ඩයග්‍රෑම්ස් හදනකොට ඔයගොල්ලෝ තේරෙයි මොනවද කියන්නේ කියලා. හරිද? ඔය ටික ලියාගන්න. හරි ඊට පස්සේ මෙන්න මේකත් ප්‍රශ්නවල අහලා තිබ්බ එකක්. දැන් මේ ඒජන්ට් සොෆ්ට්වෙයාර් වලට අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඉන්ටිග්‍රේට් කරනවා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍යයෙන් FBI ඒජන්ට් කෙනෙක්ට සම්පූර්ණ විස්තර හම්බුනේ නැත්නම් තියෙන තොරතුරු දිහා බලලා එයා නිගමනයකට ඇවිල්ලා තීරණයකට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් නේ. හරිද? එහෙම බුද්ධියක් තියෙන්න බෑ දැන්. ඔයගොල්ලෝ කියවලා තියෙන අනිවාර්යෙන් ෂර්ලොක් හෝම්ස් වගේ කතා. හරි. ඒ වගේදී තියෙන දත්ත ටික දිහා බලලා එයා කන්ක්ලූෂන් එකට එනවා තීරණයකට. හරි අන්න ඒ වගේ. ඒතර මේ ඒජන්ට් සොෆ්ට්වෙයාර් එක කරත් දැනට තියෙන ඩේටා ටික බලලා එයාට කන්ක්ලූෂන් එකට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර අපි කියන ලැබෙන අර්ධ තොරතුරු මත තීරණ ගත හැකියි. can take decisions on partial information. ඒ කියන්නේ හරියටම ඉන්ෆර්මේෂන් නැතත් භාගයට තියෙන තොරතුරු මත තීරණ ගන්න පුළුවන් කියලා අපි කියනවා. හරි. ඒකත් ලියා ගන්න. ඒකත් මතක තියාගන්න. ඒකත් අර ඒජන්ට් කෙනෙක් මතක තියාගත්තම හරි. FBI ඒජන්ට් කෙනෙක් හරි CIA ඒජන්ට් කෙනෙක් හරි. හරි. හරි ඊට පස්සේ agents in a multi agent system can be collaborative or competitive. ඒ කියන්නේ බහුකාරක පද්ධතියක සිටින කාරක සහයෝගයෙන් හෝ තරඟකාරීව හෝ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ සහයෝගයෙන් වැඩ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තරඟකාරී වෙන්නත් පුළුවන්. කියලා අපි කලින් කතා කරා. ඒකත් ලියා ගන්න. ඒතකොට මේ ටික තමයි මෘදුකාංග කාරකවල ලක්ෂණ කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. දැන් ඕගොල්ලෝ 2011 ඉඳන් 2020 වෙනකම් පාස් පේපර්ස් වල MCQ කරගෙන ගියොත් මේ වගේ මේ පාඩමින් එක MCQ එකක් විතර තියෙනවා ගොඩක් අවුරුදු වල. ඔය ලක්ෂණ දාලා. ඒතර අපි දැනගන්න ඕනේ මේක ඒජන්ට් සොෆ්ට්වෙයාර් එකක් මේක ඒජන්ට් එකකට අදාළ වැඩක් නෙවෙයි කියලා. හරි. හරි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Zoom chat එකට දාන්න. හරිද? තියෙන ප්‍රශ්න ක්ලියර් කරගන්න. මේක මම හිතනවා ඔය කියලා දීපු විදිහට ඔයගොල්ලෝ මතක තියේ කියලා. හරි. අපි එහෙනම් මේක ලියලා ඉවරයි නේද හැමෝම? ඊළඟ ටිකට යන්. මේ ඩයග්‍රෑම් එකක් දාලා තියෙනෙත් මල්ටි ඒජන්ට් සිස්ටම් එකක්. හරි ඒජන්ට්ස්ලා ඉන්ටරැක්ට් කරනවා, සෙන්ස් කරනවා, ඇක්ට් කරනවා. ඒගොල්ලෝ ඉන්ටරැක්ට් කරගෙන තොරතුරු එහාම යවා ගන්නවා. හරි මට මේ එකක් කියන්න අමතක වුණා ප්‍රශ්නවල සමහරලාට අහලා තියෙන එකක්. දැන් මේ ඒජන්ට් කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් නේ. එතකොට මේ ඒජන්ට්ලට යූසර් ඉන්ටර්ෆේස් එකක් තියෙන්න ඕනේද? ඒ කියන්නේ යූසර් ඉන්ටර්ෆේස් එකක් කියන්නේ අපි සිංහලෙන් කියන පරිශීලක අතුරු මුහුණතක් කියලා. හරි. මේ ඒජන්ට්ලට පරිශීලක අතුරු මුහුණතක් තියෙන්න ඕනේද? දැන් සාමාන්‍ය පරිශීලක අතුරු මුහුණතක් තියෙන්න ඕනේ පරිශීලකයාත් එක්ක ඉන්ටරැක්ට් කරන කට්ටියට. ඒ කියන්නේ යූසර් ඉන්ටර්ෆේස් එකක් තියෙන්න ඕනේ යූසර්ත් එක්ක ඉන්ටරැක්ට් කරනවා. දැන් මේ සමහර ඒජන්ට්ලා යූසර් කෙනෙක් එක්ක ඉන්ටරැක්ට් කරනවා වෙන්න පුළුවන්. සමහර ඒජන්ට්ස්ලා ඒජන්ට්ලත් එක්කම ඉන්ටරැක්ට් කරනවා වෙන්න පුළුවන්. දැන් ඒජන්ට් කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් නේ. ඒතර ඒ සොෆ්ට්වෙයාර් එකට යූසර් ඉන්ටර්ෆේස් එකක් ඕනේ. ඩේටා ටික කෙලින් මේකට එවම ඇති. යූසර් කෙනෙක් එක්ක ඉන්ටරැක්ට් කරනවා නම් තමයි යූසර් ඉන්ටර්ෆේස් එකක් ඕනේ වෙන්නේ. හරිද?
ඒ වගේ අපි ප්‍රශ්න කරද්දී ඇයි මේ දේවල් කිව්වේ කියලා ඔයගොල්ලන්ට තේරෙයි. user interface එක තියෙනත් පුළුවන් නැති වෙනත් පුළුවන්. දැන් අර මම පෙන්නපු මගේ කම්පියුටර් එකේ තියෙන මේ Bitdefender එකේ agents ලා කියලා ගන්න. දැන් මේවට user interface එකක් නැහැ. මේවා double click කරලා open ලා පේන එකක් නැහැ. කෙලින්ම command line එකේ වගේ run වෙන programs ඇත්තේ. හරිද? හැබැයි අර main Bitdefender application එකේ user interface එකක් තියෙනවා. ඒකනේ අපිත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒතකොට ඒකට පරිශීලක අතර මුහුණතක් ඕනේ. හරි පරිශීලක අතර මුහුණත කියන්නේ මෙන්න මේකදී. ඒ Bitdefender software එකේ අපිට පේන්න තියෙන මොකක් හරි මෙන්න මේ පේන්න තියෙන. ඒතර මට මේකත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒකේ virus scan එක on off කරන්න පුළුවන්. හරි එක දේවල් කරන්න පුළුවන්. ඒතර මේක තමයි user interface එක කියන්නේ. මේ පේන දේ. ඒතර මෙහෙම user interface එකක් ඕනේ පරිශීලක. ඒ කියන්නේ දැන් මමනේ මේක පරිශීලනය කරන්නේ. ඒතර මාත් එක්ක වැඩ කරනකොට මෙහෙම එකක් ඕනේ. හැබැයි මේ software අතර ගනුදෙනු කරනකොට එහෙම එකක් ඕනේ වෙන්නේ නැහැ. agent අතර communication වලදී එහෙම එකක් අවශ්‍ය වෙන්නේ නැත. හරි. ඒකත් හරි. ඊට පස්සේ examples කීපයක් දැන් මම virus guard එක ගැන කිව්වනේ. හරිද? stock management agents. ඒ කියන්නේ දැන් සමහර agents තියෙනවා, agent software තියෙනවා. දැන් හිතන්න අපි කියන automated trading කියලා. හරි දැන් හිතන්න මම කොටස් වලින්ද පොලේ කොටසක් ගන්නවා කියලා. ඒක මම ගන්නේ ඒ කොටසේ value එක. දැන් ඔයගොල්ලෝ දන්නවනේ stock market එක කියන එක. හරි කොටස් වලින්ද පොල කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. දැන් හිතන්න මම මොකක් හරි company එකක stocks ගන්නවා රුපියල් 5ට. දැන් මේ stocks කවදා හරි රුපියල් 7ක් වුණාම විකුණන්න තමයි මම හිතන් ඉන්නේ. ඒ කියන්නේ මම stocks 1000ක් ගත්තොත් එහෙම මට වියදම ගිහින් තියෙන 5000ක්. හරි. රුපියල් 5 ගන්න අරන් තියෙන්නේ. එතකොට රුපියල් 7ක් වුණාම මේක විකුණුවොත් එහෙම මට 7000ක් එනවා. ඒතර මට රුපියල් 2000ක ලාභයක් තියෙනවා ප්‍රොෆිට් එකක්. එහෙම තමයි ස්ටොක් මාකට් වල ආදායමක් ලබන්නේ. හරි. කොටස් වෙළඳ පොලේ එහෙම නැත්නම් forex trading කියන්නේ රුපියල අගය ඩොලර් වල අගය අනුව අපිට ට්‍රේඩින් කරලා අගයක් ගන්න පුළුවන්. හරි ඔයගොල්ලෝ binary trading එහෙම නැත්නම් IQ option කියලා මොකද ඇඩ් එහෙම එන්නේ ඉන්ටර්නෙට් එකේ ඒව එහෙම කරන්න යන්න එපා. හරි ඒවා ඇඩික්ෂන් එකක් ඒත් එකම සූදුවක් කියලා කියන්නේ අන්න ඒ වගේ. හරි. සහ ඒ වගේ ගොඩාක් කට්ටිය සල්ලි නැති වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න යන්න එපා. මේ මම කියුවේ නිකන් ස්ටොක් මාකට් ට්‍රේඩින් ගැන. හරි. අතන මේ වගේදී මේ අපිට පුළුවන් ඒජන්ට් කෙනෙක් හදන්න මොකක් හරි මම ගත්ත software මම ගත්ත ස්ටොක් එකේ ගාන මෙන්න එහෙම රුපියල් 7ක් වුණොත් එහෙම මට SMS එකක් එවන්න නැත්නම් ඔටෝමැටිකලිම සෙල් කරන්න ඒජන්ට් කෙනෙක් හදන්න පුළුවන්. ඒතර එයා හැමතිස්සෙම එයාගේ ටාස්ක් එක තමයි අර මම කියපු ස්ටොක් එකේ අගේ රුපියල් 7ක් වුණොත් මට නොටිෆයි කරන එක. ඒතර මට ටග් ගාලා විකුණන්න පුළුවන්. හරි. අන්න එහෙම ඒජන්ට්ස්ලා තියෙනවා. ඊට පස්සේ recommendation agentsලා කියලා කියන්නේ අර YouTube එකේ හරි නැත්නම් e-commerce website එකකේ user log වුණාට පස්සේ එයාට අර ටග් ගාලා ඒ agent එයා user ගේ history එක බලලා analyze කරලා ඒ user ගනී කියලා හිතන click කරයි කියලා හිතන දේවල් ටික recommend කරනවා. ඒතර ඒකත් agents ලා තමයි website ඇතුලේ ඉඳන් වැඩ කරන්නේ. agent softwares හරි. ඒතර ඒ දත්ත ටික තොරතුරු ටික අරගෙන විශ්ලේෂණය කරලා ඒ user ගනී කියලා එයා හිතන දේවල් අර එයාට බාගට තියෙන තොරතුරු මත උනත් තීරණ ගන්න පුළුවන් කියවනේ artificial intelligence use කරලා. ඒතර ඒ තීරණ මත එයාට පුළුවන් ඒ වෙබ්සයිට් එකේ content පෙන්නන්න. හරිද? ඒත් එකම chatbot agents කියනවා. දැන් සමහර වෙබ්සයිට්ස් වල එහෙම තියෙනවා chatbotsලා. ඒ කියන්නේ automatic chat එකක් කියනවා. ඒතර ඒකේ user කෙනෙක් නැහැ අතරම. කියන automated chat bot කෙනෙක් කියලා අපි කියන්නේ අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් අර Siri නැත්නම් Google Assistant වගේ අහන ප්‍රශ්න වලට සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න දන්නවනේ ආයතනයක් වුණාම ඒ තමන්ගෙන් අහන ප්‍රශ්න ඒවට automate responses දෙන විදිහට හදලා තියන්න පුළුවන්. හරි එහෙම agents ලා ඉන්නවා. ඊට පස්සේ search agents ලා කියලා සාමාන්‍යයෙන් කියන්නේ මේකට අපි artificial intelligence agents ලා use කරනවා කියලා කියනවා. දැන් සමහර e-commerce websites වල අර මම කලින් කරලා පෙන්නුවේ RAM මේ computers එකම අපිට RAM එක අනුව brand එක අනුව search කරන්න පුළුවන් කියලා එක විදියට e-commerce website වල අන්න ඒවට අපි කියන advanced search functionality එකක් කියලා. හරි. අන්න ඒ වගේ search agents ලා ඉන්නවා. දැන් අපි අර මොන හරි parameters ටික තෝරලා දුන්නම මට 4GB RAM එකක් තියෙනවනේ i5 processor එකක් තියෙනවනේ ඔහොම කියලා මම ගන්න හිතන් ඉන්න lap එකේ features ටික තෝරලා දුන්නාට පස්සේ ඒ agent තමයි ඒ ටිකට ගැලපෙන items ටික search එකෙන් හොයලා දෙන්නේ. ඒක search agent කෙනෙක් ඉන්නවා. ඔහොම එක වැඩවලට එක agents ලා ඉන්න පුළුවන්. හරිද? ඒව ගැන අහන්න පුළුවන්. මේ examples කීපයක් විතරයි. ඔයගොල්ලෝ මේ ටිකත් කොහෙන් හරි ලියාගන්න දැන් සිංහල medium කාලේට මේක සිංහලෙන් නැහැ. ඔයාලට දැන් search agent, save agent, chatbot agent, chatbot agent ඔහොම තමයි කියන්න වෙන්නේ. හරි. ඔය ටික නිකන් ලියා ගන්නකො. ඊට පස්සේ ප්‍රශ්න කරනකොට ඔයගෙන් එන දේවල් අපිට බලන්න පුළුවන්. මේ ටිකත් ලියා ගන්න. ඔයට අමතරව agents ලා ඉතින් තව ලෝකෙ ගොඩාක් තැන්වල එක විදිහට හැම program එකකම වගේ දැන් agent කෙනෙක් ඉන්නවා. හරි.
දැන් Google Chrome එකේ ඉන්න අප්ඩේට් ඒජන්ට් කෙනෙක්. එයා හැමතිස්සෙම ඉන්ටර්නෙට් කනෙක්ට් වෙයි බලන අපේ තියෙන කනෙක්ෂන් එක අපේ තියෙන Chrome version එක latest version එකද. එහෙම නැත්නම් තව අලුත් version එකක් ඇවිල්ලා තිබ්බොත් එයා අප්ඩේට් කරනවා. හරි එහෙම එක එක ඒජන්ට්ස්ලා තියෙනවා. එක එක software වල. හරි අපි එතනින් ඒජන්ට්ස්ලා ගැන කතා කරන්න තියෙන දේවල් ටික ඉවරයි. දැන් ඕනේ නම් මෙතනින් එහාට කෙලින්ම ප්‍රශ්න වලට යන්න පුළුවන්. මොකද මේ ඔතනින් එහාට තව අපිට දේවල් ටික ඉගෙන ගන්න තියෙනවා. හරි. ඒ කියන්නේ මේ artificial neural networks අපි අර කලින් කතා කරේ ඒව ගැන notes ලියලා කතා කරන්න තියෙන evolution algorithm, ubiquitous computing ඊට පස්සේ තව වීඩියෝස් උත් ගොඩක් තියෙනවා බලන්න. හරි. මේ පාඩමේ තියෙන අර future trends ගැන. ඒතර ඒ ටික මම දැනට පොඩ්ඩක් නවත්තලා මේ ඒජන්ස් වලින් තියෙන ප්‍රශ්න ටිකක් අපි කරලාම යමු. හරිද? ඒකට මම ඉස්සෙල්ලාම ගන්න 2018 සෙකන්ඩ් පේපර් එකේ තියෙන ප්‍රශ්නයක්. මේ මම සිංහල මීඩියම් පේපර් එක ගන්න. හරි. ඒතර ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ටියුට් එකෙන් බලන්න. එහෙම නැත්නම් පේපර් එක ගන්න 2018. හරි. ඒතර කෙලින්ම සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නට යන්න මේ වගේ MCQ වල ප්‍රශ්න තියෙනවා. හරි. හරි. මේ ප්‍රශ්න අපි කරාද? ශ්‍රී ලංකාවේ නගරයක ව්‍යාපාරයක් ලී වෙස් මුහුණු එහෙම හදනවා. ඊට පස්සේ මේ අර හෝටල් එක වෙබ් අඩවියක එයා ඔන්ලයින් ස්ටෝර් එකකුත් දාන්න යනවා. ඒ හෝටලේ වෙබ් අඩවිය මේක දාන්න පුළුවන් කියලා මේ ප්‍රශ්න අපි කරාද මේ? මට පොඩ්ඩක් Zoom chat එකට දාන්නකො මේක කරා නම්. දෙදස් 18 සෙකන්ඩ් පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ A පාර්ට් එක. මේක අපි කරාද? එක්තරා නගරයක ඇති ව්‍යාපාරයක් ලී වෙස් මුහුණු අතින් සාදනු ලබන සිහිවටන බතික් සහ අත්‍යන්තර රෙදිපිලි වෙන අත්කම් භාණ්ඩ සංචාරකයන්ට අලෙවි කරයි. දැනට පාරිභෝගිකයන් විසින් සාප්පුවට පැමිණ මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගනු ලැබේ. හිමිකරු තමන්ගේ වෙබ් ද්වාරයක් මගින් මාර්ගගතව තම භාණ්ඩ අලෙවි කිරීමට සැලසුම් කරයි. එහෙම ප්‍රශ්නයක් අපි කරාද? ඊට ව්‍යාපාර හිමිකරු විසින් ආරම්භ කිරීමට සැලසුම් කරනු ලබන ව්‍යාපාර ආකෘතිය වර්ගය සඳහන් කරන්න. අර e-business transaction model එක කරානේ. හරි. කියන්නේ මේ ටික අපි කරලා තියෙන්නේ. හරි. ඒතර ඒකේ අන්තිම කොටස කරන්නේ නැතිව ඉතින් මොකද අපි ඒජන්ට්ලා කරලා තිබ්බේ නැහනේ. ඒතර මෙතන මේ ප්‍රශ්නේ තියෙන සැලසුම් කරන ලද e-ව්‍යාපාර වෙබ් ද්වාරය සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට ඔබ විසින් යෝජනා කරන ලබන අලෙවි කිරීම එක් ක්‍රමයක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඒතර අලෙවි කිරීමට ඔයගොල්ලෝ ලියන්න ඇති social media marketing නේද? සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය වගේ දේවල්. ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නේ සැලසුම් කරන ලද e-ව්‍යාපාර වෙබ් අඩවියේ පරිශීලක අත්දැකීම user experience එක. පරිශීලකයාගේ අත්දැකීම ඉහළ නංවන්න බුද්ධිමත් ඒජන්ත තාක්ෂණය භාවිතා කළ හැකි ආකාරය විස්තර කරන්න. ඉන්ටෙලිජන්ට් ඒජන්ට්ලා කොහොමද අපිට යූස් කරන්න පුළුවන්? පළවෙනි දේ ඔබන්ට කියන්න පුළුවන් මම මේ උත්තරේ කෙලින්ම කියන්න මේකට. රෙකමෙන්ඩේෂන් සිස්ටම් එකක් දාන්න පුළුවන් නේද? ඒකට සිංහල මීඩියම් අපි මේ මාගින් ස්කීම් එකේ බලමු උත්තරේ කොහොමද දීලා තියෙන්නේ කියලා. රෙකමෙන්ඩේෂන් සිස්ටම් එකක් කියලා කියන්නේ අර ඒ පරිශීලකයාගේ ඉතිහාසය සහ පරිශීලකයාගේ විස්තර ඇනලයිස් කරලා එයා ගණී කියලා හිතන දේවල් පෙන්වන්න පුළුවන්. ඇඩ්ස් පෙන්වන්න නැත්නම් එයා ගණී කියලා හිතන අයිටම්ස් පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් අර සර්ච් කරන්න ඇඩ්වාන්ස් සර්ච් ඒජන්ට් කෙනෙක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් chatbot agent කෙනෙක් අපිට chat කරලා විස්තර ගන්න පුළුවන්. ඒ වගේ agent කෙනෙක් දාන්න පුළුවන්. ඒ වගේ භාවිතා කළ හැකි ආකාර කෙටියෙන් විස්තර කරන්න තියෙන. කොහොමද අපිට agent technology එක භාවිතා කරන්න පුළුවන් user experience එක වැඩි කරන්න කියන එක. හරි. ඒතර ඒ user කලින් ගත්ත ඒවා තියෙනවා නම් එයාට ගැලපෙන දේවල් පෙන්වන්න පුළුවන්. දැන් දැනට උනත් ඕගොල්ලෝ AliExpress එකට දාරාස් එකට හරි ඕනම e-commerce website එකකින් බඩු අරන් තියෙනවා නම් ඕගොල්ලෝ ගියාට පස්සේ ඕගොල්ලන්ට පෙන්වන්නේ ඕගොල්ලෝ කලින් ගත්ත දේවල් තමයි ඕගොල්ලෝ log වුණොත් එහෙම account එකෙන්. හරිද? කලින් ගත්ත දේවල් වලට අදාළ දේවල් තමයි සාමාන්‍යයෙන් recommend කරන්නේ. හරි.
ඉතින් ඒ වගේ එකක් සාමාන්‍යයෙන් ඔය බිස්නස් ප්‍රශ්නේ අන්තිමට දෙනවා. හරිද? ඒතර මේකේ උත්තරේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියන එකත් මම පෙන්නලාම යන්නම්. 2018 මාකින් ස්කීම් එක. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසනේ. මේක දැන් අපි ප්‍රශ්න සාකච්ඡා කළා මේ උත්තර ඔක්කොම බලලා ඇත්තේ මේ වෙනකොට. හරි මෙන්න මෙතන. බුද්ධිමත් ඒජන්ත තාක්ෂණයේ භාවිතයෙන් වෙබ් අඩවිය තුළ පාරිභෝගිකයාගේ හැසිරීම රටා විශ්ලේෂණය කර පාරිභෝගිකයා වඩා කැමති නිෂ්පාදන යෝජනා කිරීම. අර රෙකමෙන්ඩ් කරනවට දාලා තියෙන යෝජනා කිරීම. හරි. පාරිභෝගිකයා වඩා කැමති වෙයි කියලා හිතන දේවල් යෝජනා කිරීම. බුද්ධිමත් සෙවීමේ ශ්‍රිත. ඒ කියන්නේ මම කියවර ඉන්ටෙලිජන්ට් සර්ච් ෆන්ක්ෂනලිටි එකක් ලේසින් හොයන්න අන්න ඒවා. බුද්ධිමත් සෙවීමේ ශ්‍රිත භාවිතයෙන් භාණ්ඩ ඔස්සේ පාරිභෝගිකයාට භාණ්ඩ සෙවීමේ පහසු සැලසීම. ඊට වෙබ් අඩවිය තුළ භාණ්ඩ නිර්දේශ කිරීම. නිර්දේශ කරන්න අර ඉතිහාසය භාවිත කරනවා. ඉතින් ওই ටිකට තමයි ලකුණු දීලා තියෙන ලකුණු 3ක්. හරි. ඉතින් සාමාන්‍යයෙන් මේක අහන්න පුළුවන් දෙයක් ඕගොල්ලන්ගේ අවුරුදු වෙනත් e-commerce website එකකට agent technology කාරක මුදුකාංග ගන්න පුළුවන් කොහොමද? ওই ටික තමයි හැමදාම කියන්න තියෙන්නේ. මොනවාද? පාරිභෝගිකයා කැමති නිෂ්පාදන යෝජනා කිරීම, පාරිභෝගිකයාගේ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන්. හරි හැසිරීම රටා විශ්ලේෂණය කිරීමෙන් කියලා මේකේ තියෙන්නේ. ඊට පස්සේ intelligent search functionality එකක් දෙන්න පුළුවන් අපිට userට කැමති දේවල් අර ලේසි විදිහට හොයන්න search functionality එකක්. ඊට පස්සේ web අඩවිය තුළ භාණ්ඩ නිර්දේශ කිරීම. recommend කරන එක දැන් YouTube වගේ එකක් නම් userට ගැලපෙන දේවල් නිර්දේශ කරන්න පුළුවන්. හරි. ඉතින් ඒව තමයි මේකේ උත්තරේ විදිහට බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හරිද? English වලින් තියෙන ඒ ටිකමනේ. Intelligent agent technology can be used to suggest customer preferred products by analyzing customer behavior on site. Intelligent search functions can be provided to help users search through the products for product recommendations on the site. හරි මේකේ keyword විදිහට දාලා තියෙන අර recommendations වලට ගන්න පුළුවන් customer preferred products කියන එක. සහ මේ intelligent search function එකක් දාන්න පුළුවන් කියන මේ ඕනම එකකට ලකුණු දීලා තියෙනවා. හරි. ලකුණු 3ක් දීලා තියෙනවා ඒකට. හරි. ඊට පස්සේ මේකේ B කොටස. සාමාන්‍යයෙන් B කොටස තමයි agent ළඟින්ම අහන ප්‍රශ්න තියෙන්නේ. දැන් මෙහෙම එකක් තියෙනවා. මේ වෙනකොට අපි agent diagrams එකක්වත් ඇඳලා නැහැ. හරිද? දැන් මේ තියෙන්නේ agent diagram කියන එකක්. හරිද? මේ agent diagram එක වැඩ කරන්නේ කොහොමද කියන එකයි මේකෙන් නම් agent diagram එක ඕනෙත් නැහැ ඔකට උත්තර ලියන්න. අපි නිකන් කියවලා බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා පස්සේ උත්තරේ මොකක්ද දෙන්නේ කියලා බලමු. හරි? මේ අපි කරගෙන යන්නේ 2018 රචනා පේපර් එකේ බිස්නස් ප්‍රශ්නේ ඒජන්ට් කොටස. හරි. බහු ඒජන්ත පද්ධතියක සරල කරන ලද දසුනක් දක්වන පහත රූප සටහන සලකන්න. ඒ කියන්නේ මල්ටි ඒජන්ට් සිස්ටම් එකක දැන් අර කාරක කියන වචනේ සිලබස් එකට දාලා තිබ්බට ඒජන්ත කියලා තමයි දීලා තියෙන්නේ. හරි බහු කාරක පද්ධති කියලා අපි ඉගෙන ගත්තේ. බහු ඒජන්ත කියලා කියන්නත් පුළුවන්. ඒක අවුලක් නැහැ. උදේට බහු ඒජන්ත පද්ධතියක සරල කරන ලද දසුනක් දක්වන පහත රූප සටහන සලකන්න. මේකලු සරල කරපු දසුන. ඒතර ඒජන්ට් A කෙනෙක් ඉන්නවා, ඒජන්ට් B කෙනෙක් ඉන්නවා. යෙදුම කියන ඇප්ලිකේෂන් එක මොකක් හරි ඒකලු සර්ව් කරන ඇප්ලිකේෂන් එක user කෙනෙකුත් ඉන්නවා. හරි. ඒතර user සහ ඇප්ලිකේෂන් එක අන්තර්ක්‍රියාවේ යෙදේ. දැන් අපි හිතමු මේ Bitdefender virus එකේ ප්‍රධාන ඇප්ලිකේෂන් එක මේකේ තියෙන ඒජන්ට්ස්ලා දෙන්නෙක් මේ ඉන්නේ මම කියලා. හරි. ඒතර මම Bitdefender ඇප්ලිකේෂන්ස් එකත් එක්කනේ අන්තර්ක්‍රියා කරන්නේ. ඊට පස්සේ මේ ඇප්ලිකේෂන් එක ඒජන්ට්ුයි ඉන්ටරැක්ට් කරනවා. අන්තර්ක්‍රියාවේ යෙදෙනවා කියන්නේ මොනවා හරි ඉන්ටරැක්ට් කරනවා. ඊට පස්සේ පරිශීලකයාට කෙලින්ම මේ ඒජන්ට් A එක කමියුනිකේට් කරන්නත් පුළුවන්. එහෙනම් මේ ඒජන්ට් A එක user interact කරනවා නම් අර user interface එකක් තියෙන්න ඕන නේද? මෙතන සහ මෙතන මේ agent B agent A interact කරනවා. ඒකට ඒගොල්ලෝ නම් agent නිසා user interface එකම ඕනේ නැහැ. මේකටත් agent නිසා user interface එකම ඕනේ නැහැ නේ. හරි. ඒතර agent කෙනෙක් කොහොමද පෙන්නලා තියෙන්නේ? මේ diagram වල නිකම්ම රවුමක්. මෙහිම තමයි agent කෙනෙක් පෙන්නලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ පරිශීලකයා නිකම්ම එහෙම ඇටසැකිල්ලක් ඇඳලා ඇති. හරි. කෝටු මොනසෙක් ඇඳලා ඇති. applications තියෙනවා නම් software අපිට නිකන් කොටුවක් විදියට දාන්න පුළුවන්. මෙහෙම හරි ඒත් එක මේවා ඉන්ටරැක්ට් කරනවා දෙපැත්තටම ඉන්ටරැක්ට් කරනවා නම් ඊතලේ දෙපැත්තටම එක පැත්තකට ඉන්ටරැක්ට් කරනවා නම් ඊතලේ එක පැත්තකට විතරක් තියන්න පුළුවන් ඊතලේ ඩිරෙක්ෂන් එක දාන්න ඕනේ හරි
ওই විදිහට තමයි ඒජන්ට් ඩයග්‍රෑම් එකක් සාමාන්‍යයෙන් අපි අඳින්නේ. ඒවා අඳින්න එන තැන්වලදී මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් කොහොමද සාමාන්‍යයෙන් අඳින්නේ කියලා. දැන් මේක අපිට දීලා තියෙනවා මුලින්ම. හරි දැන් එහෙම තමයි A level වල එක සැරේම ප්‍රශ්න අහන්නේ නැහැ. එක අවුරුද්දක ඉස්සෙල්ලාම ඩයග්‍රෑම් එකක් දෙකක් දීලා තමයි ඊට පස්සේ තනියම අඳින්න කියලා එකක් කියන්නේ. හරිද? ඒතර 2018 2019 ඒගොල්ලෝ ඩයග්‍රෑම් එක දීලා අපෙන් ඇහුවා. ඊට පස්සේ 2020 තනියම ඩයග්‍රෑම් එක අඳින්න තිබ්බා. හරි ඒතර 21 ත් මම හිතනවා තනියම ඩයග්‍රෑම් එක අඳින්නේයි. 22 කොහොම වෙයිද කියලා 2021 දී කියන්නේ. ගෙස් කරගන්න පුළුවන් වෙයි. හරි බලමු 2021 පේපර් එකත් එක්ක බලන්න. හරි එතකොට ප්‍රශ්නය අහන්න මෙහෙම එකක්. ඉහත රූප සටහන අධ්‍යයනය කර පහත දක්වන ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. හරි. ප්‍රශ්නේ තියෙන්නේ මුදුකාංග ඒජන්තවරයෙකුට පරිශීලක අතරමුණතක් තිබීමට හෝ නොතිබීමට පුළුවන්. ඒ කියන්නේ an agent software can have a user interface or not කියන එක. ඒ කියන්නේ agent software එකට user interface එකක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි. ඉහත ප්‍රකාශය ඔබ එකඟ වන්නේද රූප සටහන ආශ්‍රයෙන් හේතුවක් දක්වන්න කියලා කියන්නේ. ඉතින් මේකට අපි එකඟ වෙනවද? රූප සටහනෙන් හේතුවක් දක්වන්න කියලා. එකඟ වෙනවද? ඔවුන් ඉතින් user interface එකක් තියෙන්නත් පුළුවන් agent කෙනෙක් නැති වෙන්නත් පුළුවන්. හරිද? දැන් user එක්ක interact කරන මේ agent කෙනෙක්ට නම් user interface එකක් තියෙන්න ඕනේ. දැන් මේ agent A කියන එක්කෙනා පරිශීලකයාත් එක්ක අන්තර්ක්‍රියා කරනවානේ. ඒතර එයාට user interface එකක් තියෙන්න ඕනේ. හැබැයි මේ agent B user එක්ක කිසිම interaction නැහැ නේ. එයා interact කරන්නේ agent A එක්ක විතරයි. එහෙනම් agent B ට user interface එකක් ඕනේ නැහැ. ඉතින් ඔය ටික කිව්වනම් සාමාන්‍ය වචනෙන් ඔයගොල්ලන්ට උතන ලකුණු ඔක්කොම ටික ගන්න පුළුවන්. හරි. දැන් මම ඔයගොල්ලන්ට හිතන්න වෙලාවක් දුන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට කරන්න දීලා තමයි කරන්නේ. වෙලාව යන නිසා මම කරා පස්සේ සරයක් ආයෙ ඔයගොල්ලෝ කරන්න try කරන්න ප්‍රශ්න ටික. හරි. මේකේ මාකින් එකේ බැලුවොත් එහෙම මෙහෙම කියලා තියෙන්නේ. අපි එකඟ වෙනවද yes කියනකොට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ විස්තරේ තියෙනවා. As illustrated in the diagram, an agent software has the ability to communicate with the user via user interface, agent A and user, as well as the other agents in a multi-agent system. Agent A සහ B මේ user interaction එක නැතුව self autonomous. ඒගොල්ලෝ තනියෙන් වැඩ කරනවා. හරි. user ඕනේ නැහැ. ඒකට ඒක පැහැදිලි කරලා දෙනවා නම් රූප සටහන අනුව ලකුණු 4ක් හම්බ වෙනවා. මේ කියලා තියෙනවා. ඔව් කියලා explain කරලා තිබුණොත් ලකුණු 4යි. ඔව් විතර නම් එක ලකුණයි explanation එක විතර නම් ලකුණු 3යි. හරි. මේ දෙකම තියලා ලකුණු 4ක් හම්බ වෙනවා ඒකට. ඒ අවුරුද්දේ. ඒතර මේ කියන්න තියෙන රූප සටහන දිහා බලලා ඔව් රූප සටහනේ දක්වා ඇති පරිදි පරිශීලක අතර මුහුණතක් ඕනේ user කෙනෙක් එක්ක interact කරන. ඒතර agent A සහ user අතර එක අපිට ගන්න පුළුවන් එහෙම එකක් කියලා. ඒතර ඒ වගේ වෙලාවට අපිට user interface එකක් ඕනේ. එසේ අනිත් agent සමග සම්බන්ධ වෙලා ඇති අතර මුහුණතක් රහිතව. මේ agent A සහ agent B අතර එක අතර මුහුණතක් රහිතව පුළුවන් user interface එකක් නැතුව අපිට වැඩ කරන්න පුළුවන්. ඒතර ඔය ටික explain කරලා ලියන්න තමයි ඒ අවුරුද්දේ තිබ්බේ. හරි. ඒක ලේසි ප්‍රශ්නයක් මේ ඩයග්‍රෑම් එක දිහා බලුවම අපිට කියන්න පුළුවන් ඉතින් agent B ට agent user interface එකක් ඕනේ නැහැ. agent A ට user interface එකක් ඕනේ. ආ user එක්ක interact කරන නිසා agent B interact කරන agent A එක්ක විතරයි. ඒ නිසා ඒ දෙන්නට user interface එකක් ඕනේ නැහැ. කෙලින්ම agent මේ දෙන්නට data එහා මෙහා යවන්න පුළුවන් නිසා. ඉතින් ඔය ඒක කෙටියෙන් විස්තර කරලා තිබ්බනම් හරි. හරි. ඒක තමයි 2018 agent systems වලින් තිබිච්ච ප්‍රශ්නේ. 2019 එක ඕගොල්ලන්ට කරන්න දෙනවා. ඒතර ළඟ පේපර් එකේ තියෙන කට්ටිය බලන්න 2019 ඒක මම ඉංග්‍රීසි එක දාන්නම්. ඒතර සිංගල් මීඩියම් කට්ටිය 2019 පේපර් එකට අංගලා බලන්න. හරි. හරි. දැන් මේ ප්‍රශ්නේ අපි කරාද ABC Books Private Limited කියලා අර used භාවිතා කරන ලද පොත් විකුණපු සමාගමේ ප්‍රශ්නේ කරා නේද? ඉතින් මම කරා වගේ මතකයි. හරි. ABC Books කියලා අර භාවිතා කරන ලද පොත් පරණ පොත් අපිට පෙන්වන්න විදියක් එහෙම නැහැ කියලා අපි කතා කරේ. මතකයිනේ? හරි. ඒකෙත් B කොටස. හරිද? ඒතර ඒකේ agent diagram එකක් දීලා තියෙනවා අපිට. agent 1 ඒතර මේකත් agent diagram එකක්. agent 1 ඉන්නවා, agent 2 ඉන්නවා,
CCTV කැමරාවක් කෙලින්ම ඇඳලා තියෙනවා පේනවනේ. database එකක් තියෙනවා, දොරක් තියෙනවා, system engineer කෙනෙක් ඉන්නවා, server room එකේ දොර keypad එකක් තියෙනවා ඒකේ. agent 1, agent 2 කියලා දෙන්නෙක් ඉන්නවා. හරි. ඒතර multi agent systems වලින් තමයි මේකත් ඇවිල්ලා තියෙන්නේ. Multi agent systems can be useful when complex system interactions are implemented. The following diagram shows a simplified version of a multi-agent system that manages the secure access to the server room of a data center. හරිද? ඉතින් මේ data center එකට යන server room එක keypad lock එකක් දාලා තියෙන්නේ. ඒක control කරන්න හදලා තියෙන setup එකක් තමයි ඔය තියෙන්නේ. හරි. දැන් server room එක කියන්නේ දැන් සාමාන්‍ය හිතන්නකෝ Gmail servers තියෙන room එක කියලා. දැන් Gmail වල අපි හැමෝගෙම වගේ ගොඩක් කට්ටියගේ email නැත්නම් YouTube server එකක් කියලා කරන ගොඩාක් කට්ටියගේ video store වෙලා තියෙනවනේ ඔක ඇතුලේ. කවුරු හරි කෙනෙක් ගිහලා මොන හරි කරොත් එහෙම ප්‍රශ්නයක් නැතුව ඒ server rooms වලට යන්න දෙන්නේ අවසර තියෙන කට්ටියට විතරයි. ඉතින් මේකේ එහෙම තැනක් කියලා හිතන්න මොකක් හරි වැදගත් data තියෙන databases තියෙන server room එකට තමයි යන්න හදන්නේ කවුරු හරි system engineer කෙනෙක්. එතකොට එයා යන්න තමන්ගේ pin එක හරි keypad එක හරි දීලා යන්න ඕනේ. ඒතර අපි දන්නවා මෙයා තමයි මේ වෙලාව ඇතුලේ හිටියේ මේ වෙලාව එළියට ආවා. ඒ ඔක්කොම ටික අපිට track කරගන්න පුළුවන්. හරි. ඒතර මේක හදලා තියෙන්නේ මෙයා ගිහිල්ලා තමන්ගේ අර keypad touch එකෙන් එයාගේ හරි pin number එක enter කරාම මේ වෙන්නේ මොනවද කියලා මම නිකන් කෙටියෙන් කියන්නම්. agent A මේ ඒක හරිද කියලා බලනවා database එකේ store වෙලා ඇත්තේ මේ systems engineer ගේ username password. ඒකට ඒ username password ටික ගෙන්නගෙන ඒක හරිද කියලා බලනවා. හරිද? පළවෙනිම සැරේ කොහොමත් අලුතෙන් user කෙනෙක් register කරනවනේ database එකට data දාන්නත් ඕනේ agent A. agent 1 ඒතර database එකට data දාන්න දෙපැත්තටම තියෙනවා. හරි? ඊට පස්සේ ඒක හරිනම් verify කරගන්න එක තමයි agent 1 කරන්නේ. ඒ කියන්නේ key අර enter කරපු keypad එකට enter කරපු pin number එක හරිද කියලා බලන එක තමයි agent 1 කරන්නේ. ඊට පස්සේ ඒක හරිනම් මේ B හරහා දොරට signal එක දෙනවා. දොර අරිනවා. දොර අරියට පස්සේ එයා ඇතුළට ගියාම agent 1 agent 2 ට signal එකක් දෙනවා. ඔන්න කවුරුද දැන් ඇතුළට ගියා කියලා. හරිද? ඇතුළට ගියාට පස්සේ agent 2 CCTV එකට signal එකක් දෙනවා. දැන් record කරන්න පටන් ගන්නවා. කවුරුද ඇතුළට ගියොත් ඒක වීඩියෝ කරනවා. හරිද? මේ වීඩියෝ කරන එක එයාගේ නමත් එක්ක හරි process කරලා මොකක් හරි කරලා තමයි database එකට දාන්නේ. ඒතර ඒ එන වීඩියෝ එක agent 2 අරගෙන ඒක process කරලා time එකක් හරි ඒ user අනුව වෙනම table එකක හරි දැන් ඔයගොල්ලෝ table ගැන දන්නවා database වල නේද? වෙනම table එකක හරි ගබඩා කරනවා agent 2 ඒ ටික අරගෙන process කරලා තමයි database එකට දාන්නේ. හරි. ඉතින් ඔය මම කියපු ටික මේ ප්‍රශ්නේ කියලා තියෙනවා. යටින් ඒ ටික ඔයගොල්ලෝ කියවන්න දැන් මට ඔක්කොම පේන්න දාන්න විදියක් නැති වෙයි. කමන්නේ මම කියවගෙන පැහැදිලි කරගෙන යන්නකෝ. හරි. A brief scenario of the usage is as follows. කියලා අපිට දීලා තියෙනවා මේක භාවිත වෙන විදිය කෙටියෙන්. All authorized system engineers must use their access code. Access code එකක් තියෙන හැම system engineer කෙනෙක්ටම which is a 6-digit number to enter the restricted server. මේක digit 6ක number එකක්. ඒක enter කරලා තමයි server room එකට යන්න පුළුවන්. When the access is granted to the server room, a set of movable CCTV cameras starts recording the server area. ඒක කවුරු හරි server room එකට යන්න පටන් ගත්තම අර CCTV camera භාවිතා කරලා මේ ඒ CCTV cameras movable cameras ඒ කියන්නේ එහෙම කරකවන්න පුළුවන් කැමරා වලින් ඒ userව වීඩියෝ කරන යන තැන් කියලා අපි හිතමු. හරි. The processed data ඒතර CCTV එකකින් එන processed data of CCTV input are saved in the database. ඒවා දත්ත සමුදාය ගබඩා කරලා තියෙනවලු. Interactions are shown using මේ interactions පෙන්නලා තියෙනවා. A නම් A B C P Q R කියන arrows වලින් පෙන්නලා තියෙනවා. හරි. ඔය ටික තමයි විස්තරේ කියලා තියෙන්නේ. දැන් මම හිතනවා ඔයගොල්ලෝ මේ තියෙන එක පැහැදිලි ඇති කියලා මොකක්ද මේ කියන්නේ කියලා. හරි මේ agent diagram එකක් ඇඳලා තියෙන්නේ. ඒකේ agents-ලා interact කරන විදිය කොහොමද ඒක වැඩ කරන්නේ කියලා ඔයගොල්ලෝ නිකන් විස්තරයක් කියලා තියෙනවා. හරි අමාරු නෑ. සරල දෙයක් ඔය diagram එක දැක්කට බය වෙන්න එපා. මානම ලේසි මේ ප්‍රශ්න. හරි. ඊට ප්‍රශ්නේ පළවෙනි එක identify the agent with no user interactions. ඒ කියන්නේ පරිශීලක සම්බන්ධතාවක් නැති අපි එහෙම ඒවට self autonomous කියලා කියන එක. ඒ කියන්නේ යාට තනියම වැඩ කරන්න පුළුවන්. user interaction එකක් ඕනේ නැති agent එක්ක විතරක් වැඩ කරන්න පුළුවන් software එකක්. හරි. identify the agent with no user interaction in this step. user එක්ක interact කරන්නේ නැති agent කවුද කියලා අඳුර ගන්නලු.
මෙන්න ඩයග්‍රෑම් එක. යූසර්ත් එක්ක ඉන්ටරැක්ට් කරන්නේ නැති ඒජන්ට් කවුද කියලා තමයි අහන්නේ. උත්තරේ සූම් chat එකට දාන්න මට අක්කා. යූසර්ත් එක්ක ඉන්ටරැක්ට් කරන්නේ නැති ඒජන්ට් කවුද? සූම් chat එකට ආන්සර් එක දාන්න. මේ අහන්න තරම් ප්‍රශ්නයක් නෙවෙයි. හරි දැන් හරි ඉවල තියෙන උත්තර හරි. නේද? මේ සිස්ටම්ස් ඉන්ජිනියර් කියලා කීපෑඩ් එක එන්ටර් කරනවා කියන්නේ ඉන්ජිනියර් කීපෑඩ් එකත් එක්ක ඉන්ටරැක්ට් කරනවා කියන්නේ කීපෑඩ් එකෙන් ඉන්පුට් එක කියන්නේ ඒජන්ට් 1ට. එතකොට ඒජන්ට් 1 යූසර්ත් එක්ක ඉන්ටරැක්ට් කරනවා. හැබැයි මේ ඒජන්ට් 2 යූසර්ත් එක්ක ඉන්ටරැක්ට් වීමක් නෑ. යා මේ පැත්තෙන් ඒජන්ට් 1 එක්ක ඉන්ටරැක්ට් කරනවා. අනිත් එක ඩේටාබේස් එක කියන සර්වර් එකක් නේ. MySQL හරි මොකක් හරි. ඒතකොට ඒකත් එක්ක ඉන්ටරැක්ට් කරනවා. අනිත් පැත්තෙන් CCTV එකත් එක්ක ඉන්ටරැක්ට් කරනවා. ඒතකොට එයා යූසර් කෙනෙක් එක්ක ඉන්ටරැක්ට් වීමක් සිද්ධ වෙන්නේ නෑ. හරිද? ඒතර යූසර් කෙනෙක් එක්ක ඉන්ටරැක්ට් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ එයා self autonomous. දැන් මේක සිංහල මීඩියම් පේපර් එකේ උතන තියෙනවා ස්වීය ස්වයංක්‍රීය කියලා. හරිද? ස්වීය ස්වයංක්‍රීය. ඒතර ස්වීය ස්වයංක්‍රීය කියලා කියන්නේ self autonomous. එයා යූසර්ත් එක්ක ඉන්ටරැක්ට් කරන්නේ නැහැ කියන අදහස තමයි self autonomous කියන්නේ. ඕනනම් ටියුට් එකේ කොහෙන් හරි තර ලකුණක් දාලා දාගන්න. ඒජන්ට්ලා ගැන දීපු හරියේ මේ ස්වීය ස්වයංක්‍රීය කියලා. ඒ කියන්නේ self autonomous. ඒ කියන්නේ පරිශීලකයාත් සමග ගනුදෙනුවක් නොමැත. No interactions with the user කියන එක. හරි තමයි self autonomous කියලා කියන්නේ. හරිද? හරි. එතකොට දැන් මේකේ තව මේ ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. 2 3 4 5යි. දැන් මේ ටික මේ දැන් තියෙන වෙලාවත් එක්ක මට කෙලින්ම කතා කරන් යන්න වෙලා ඇති. හැබැයි එහෙම කතා කරලා තේරුමක් නැහැ. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ ටික තනියෙන් try කරන්න ඕනේ. හරි. තනියෙන් try කරලා උත්තරේ ගන්න. ඊට පස්සේ මම මේක ලබන සතියේ පටන් ගත්තට පස්සේ මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඩිස්කස් කරලා තමයි ඊටු ටික කරන්න යන්නේ. තව පොඩ්ඩක් තියෙනවා. ඒ ටික ඉවර වුණාට පස්සේ මේකේ MCQ සාවේ තනින් තන තියෙන තව ප්‍රශ්න ටිකක් ඩිස්කස් කරලා ලබන සතියේ මේක සම්පූර්ණයෙන් ඉවරයක් කරනවා. හරි. එතකොට ඊට පස්සේ අපි පටන් ගන්නවා ගොඩක් වෙලාවට සිස්ටම්ස් පාඩම. හරි. ඔව්. ඔයගොල්ලෝ ඔපරේටින් සිස්ටම්ස් අපි කරානේ නේද කලින්. ඒ නිසා මේ සිස්ටම්ස් පාඩම පටන් ගන්නවා. සිස්ටම්ස් ඉවර වුණාම Python ඉවර වුණාම PHP ඉවර වුණාම IoT එතනින් සිලබස් එක ඉවර වෙනවා මම අපේ පන්තියේ. හරි. ඒක තව ටිකයි අපිට කරන්න තියෙන්නේ. කාලය හොඳටම වැඩිිනුත් එක්ක කාලේ තියෙනවා. ඊට පස්සේ මේ ෆිසිකල් ක්ලාස් එක භෞතික පන්තිය නැති එක අවුලක් නම් සමහර කට්ටියට මේ ෆිසිකල් ක්ලාස් එක තියෙනවද කියලා අහනවා. හැබැයි දැන් අපි තිබ්බ දවසේ ඇත්තටම වැඩි කට්ටිය හිටියෙත් නැහැ. ඒ නිසා තමයි මේ ඔන්ලයින්ම කරමු කියලා තීරණය කරේ. ඔන්ලයින් අවුල් නම් ෆිසිකල් පන්තිය කරන්න ඕනේ නම් මට මැසේජ් එකක් දාන්න. හරි. ජනවාරි ඉඳන් අපිට ඕන ෆිසිකල් ක්ලාස් එක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඔන්ලයින් මේ යන විදියට කරගෙන ගියාම අවුලක් නැත්නම් ඒත් අවුලක් නැහැ. හරි. අනිත් දේ රෙකෝඩින්ග්ස් බලන කට්ටිය හරියට මුලින් ඉඳන් බලන්න ස්කිප් කරන්න නැතුව. අනිත් දේ තමයි මේ රෙකෝඩින් ගොඩ ගහගෙන ඔය ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරගෙන තියාගත්තට වැඩක් නෑ. ඔය බලන්න නැතුව. හරි. ඒවා හරියට බලන්න හැම තීරි කොටසම හරියට ආවරණය කරගන්න ප්‍රශ්න ටික ඔක්කොම කරන්න. එහෙම නැත්නම් දැන් පන්ති ගොඩක රෙකෝඩින්ග්ස් කලෙක්ට් කරගෙන හිටියා කියලා ඔයගොල්ලෝ ඒවා බැලුවේ නැත්නම් ඔයගොල්ලෝගේ ඔළුවට යන්නෙත් නෑ. හරි. ඒ නිසා ඒ ටික හරියට බලන්න පුළුවන් තරම් රෙකෝඩින් බලන්න නැතුව ක්ලාස් එක වෙලාවටම ජොයින් වෙලා තියෙන ප්‍රශ්න අහලා chat එකෙන් හරි ඒ ටික ඩිස්කස් කරගෙන යන්න. ඒතර වැඩේ ඉවරයි. හරි. එහෙම කරන්න ඔන්ලයින් යනකොට. එහෙම නැත්නම් ෆිසිකල් ක්ලාස් එක දාන්න ඕන. ඒකත් අපි තියමු. හරි. එහෙනම් අද පන්ති නවත්තුම් මේ ප්‍රශ්නේ කරලා තියන්න 2019 මේ බිස්නස් පාඩමේ ප්‍රශ්නේ B පාර්ට් එකේ මේ ඩයග්‍රෑම් එකත් එක්ක තියෙන ටික ඉතුරු ටික. ඒතර මේක මම ලබන සතියේ ඩිස්කස් කරලා තමයි එතනින් එහාට අපිට අර අනාගත දිශා නැතිවල අර නියුරල් නෙට්වර්ක්ස් ගැන එහෙම නෝට්ස් ටික ලියලා ඒ ටික ඩිස්කස් කරලා සම්පූර්ණ මේ පාඩමේ තියෙන ප්‍රශ්න ටික ඉවර කරලා අපි ඊළඟ පාඩමට යනවා. එහෙනම් ඔක්කොම good night.